ඉස්සරහට right හරි අපි මේ අනනවා right එක වෙලා මම එතන මගේ අර වැඩ කරන්නම් බය වෙන්න එපා ඔයාලට හානියක් වෙන්න දෙන්නේ නැහැ අපේ පළවෙනි පාඩම අපි හමාර කරා අපි ඒකේ පසුගිය භාග ප්‍රශ්න සාකච්ඡා කරා අපි තව බහුවර්ණ ප්‍රශ්න 15ක් 20ක් කියලා සාකච්ඡා කරා ඉතින් මම හිතනවා මේ පාඩම සම්බන්ධයෙන් හොඳ ආවරණයක් මම දුන්නා ඔයාලා ඒකෙන් ප්‍රයෝජන ගත්ත කියලා මම විශ්වාස කරනවා ඒකම අද අපි අපේ දෙවෙනි පාඩම පටන් ගන්නවා උගාවක් වැදගත් පාඩමක් දෙවෙනි පාඩම ගිණුම් කරන සමීකරණයේ පාඩම ඉතින් මේ පාඩමේ ඉඳලා තමයි මේ පාඩම තමයි පසුගිය විභාග ප්‍රශ්න බලන් බලුවොත් ලකුණු 10ක් 12ක් වගේ ප්‍රමාණයක් අතරින් පතර MCQ වලින් සහ ලියලා ගණන් වලින් මේ පාඩමෙන් අපිට එනවා ඒ ලකුණු 10ටත් 12ටත් වඩා ළමයි මේකේ වැදගත් වෙන්නේ මේ පාඩම තමයි ගිණුම් කරන්නේ මේ දිත්ත සරහන් න්‍යායට ඩබල් එන්ට්‍රි තියරි එකට හරි අනිත් ප්‍රශ්නයක් ආවා මම කියමින් හිටියේ මේ පාඩම තමයි අතරින් පතර ලකුණු 10ක ප්‍රශ්න තිබ්බට ඔයාලා පේපර් එකේ මේ පාඩම තමයි සමස්ත ගිණුම් කරන්නේ දිත්ත සරහන් න්‍යායට පදනම සපයන්නේ දිත්ත සරහන් න්‍යායට පදනම සපයන්නේ මේ පාඩමේ එතකොට අපි ඔයාලට තම දිත්ත සරහන් න්‍යායිකම එකපාරට උඩට යන එකක් නැහැ. නමුත් ඔයාලා අහලා තියෙන කවුන්ට්ස් වල හර බැර තියෙනවා. හර සහ බැර. හර සහ බැර රීතියට පදනම සපයන්නේ මේ ගිණුම් කරන සමීකරණයේ පාඩමේ. right? එතකොට හර සහ බැර වශයෙන් දිත්ත සරහන් පාස් කරන්න, දිත්ත සරහන් භාවිතා කරන කලින් ඒ හර සහ බැර වලට අවශ්‍ය පදනම ගිණුම් කරන සමීකරණයේ පාඩමෙන් සපයන. එතකොට ගිණුම් කරන සමීකරණයේ පාඩම කෙනෙක්ට හරියට වැටහුන් නැතුනොත් වටහා ගන්න අමාරු වුණොත් එයාට හර සහ බැර දිස්වරහන් න්‍යාය වටහා ගන්න අපහසු වෙනවා. එතකොට මෙන්න මේ ගිණුම් කරන සමීකරණය තමයි ගණිතය සහ හර සහ ගිණුම් කරන දිස්වරහන් න්‍යාය ගණිතය සහ ගිණුම් කරණයේ තියෙන හරි ගණිතය සහ ගිණුම් කරණයේ තියෙන දිස්වරහන් න්‍යාය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ගිණුම් කරන සමීකරණයේ පාඩමේ. එතන අපිට මේ අවස්ථාවේ 14ක් ඉන්නවා. ඉතින් මම පාඩම පටන් ගන්න කලින් පාඩමේ වගේම මේ පාඩමේ වැදගත්කම කියලා දුන්නා. මේ පාඩමේ විභාගෙට
ඔයාලයි උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ වගේම ලියන පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ මේ පාඩයෙන් ප්‍රශ්න තියෙනවා. right. එතකොට මේ පාඩම හොඳට දන්න කෙනෙක්ට මේ පාඩම හොඳට ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට බොහොම ලේසියෙන් මේ පාඩම තුලින් එන ප්‍රශ්න වලින් ලකුණු 10ක් 12ක් එනවා. ඒ 10ක් 12 ගන්න පුළුවන්. තනි ගාණක් වශයෙන් නෙවෙයි ලකුණු 10 12 එන්නේ. අතරින් පතර ගණන් වලින් එන්නේ. ඉතින් ඒ ලකුණු 10 සහ 10 හෝ 12 වගේම ගිණුම් කරන්නේ දිග ගමනක් යන්න දුර ගමනක් යන්න මේ පාඩම ගාක් වැදගත් වෙනවා. මේ පාඩම නැතුව ගිණුම් කරන්නේ ද්විත සරහන් න්‍යාය තේරුම් ගන්න අමාරුයි. ද්විත සරහන් න්‍යාය තේරුම් ගන්න අමාරු වුණොත් ගිණුම් කරන්නේ ගමනක් යන්න අමාරුයි. හරි. මං හිතනවා ඔයාලට ටියුට් එක හම්බෙලා ඇති කියලා. ටියුට් එක හම්බෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. right. එතකොට අපි පාඩම් පටන් ගමු. හරි. හරි. තමයි ටියුට් එක බලන්න අවශ්‍ය නැහැ දැන්ම. ටියුට් එක වහලා තියන්න. පාඩම සාකච්ඡා කරන් යන් අපි. ටියුට් එක වහලා තියන්න. මම ටියුට් එක ගන්නයි කොහොමද ටියුට් එක ගන්න. හරිද? හරි. අපි ව්‍යාපාරයකට යන්න ව්‍යාපාරයක් උදාහරණයක් ගන්න කලින් අපි උදාහරණයක් ගමු අපිම. right. දැන් ගිණුම් කරන්න අපිට අමතක කරන්න. දැන් මම කතා කරන්නේ අපි ගැන. හරි. අපි දන්නෝ අපේ ගාව තියෙනවා අපට අයිති යම් දේවල්. අපට අයිති යම් දේවල්. අපේ ගාව තියෙන අපට මේ කියලා පොත් මේසයක්. right. අපට මේ කියලා පොත් තියෙනවා. තමන්ට කියලා පොත් තියෙනවා. තමන්ට කියලා සමහරට ලැප්ටොප් එකක් නැත්නම් කම්පියුටරයක් තියෙන්න පුළුවන්. තමන්ට මේ කියලා බයිසිකලයක් තියෙන්න පුළුවන්. ෆුට් සයිකලයක් වේවා මෝටර් සයිකලයක් වේවා තියෙන්න පුළුවන්. සමහර කාර්යයක් වෙන්න පුළුවන්. right. ඒ වගේ අපිට මේ කියලා යම් දේවල් අපේ ගාව තියෙනවා. ඒ අපට අයිති දේවල්. right. ඒක ළමයි ඔන්න දැන් උදාහරණයක් වශයෙන් මම ගන්න. ඔන්න ලැප්ටොප් එකක් තියෙනවා. මට මගේ කියලා පොත් මේසයක් තියෙනවා. මට මගේ කියලා ගියක් තියෙනවා. right. මෝටර් බයික් එකක් තියෙනවා. කාර් එකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගන්න. දැන් ගමන් සර්ට සර්ගේ වත්කම් ටික කියන හිතන්න එපා. මම උදාහරණයක් ගන්න. දැන් එතකොට මේ වත්කම් ටික දැන් වත්කම් කියන වචනේ පාවිච්චි කරලා බය වෙන්න එපා. හොඳේ වත්කම් කියන වචනේ ගිණුම් කරන්නේ පාවිච්චි කරන වචනයක් වුණාට ඒක වත්කමක් කියන දේ සාමාන්‍ය අවබෝධයක් වත්කමක් කියන දේ අදහස් වෙන්නේ මොකක්ද කියලා සාමාන්‍ය අවබෝධයක් ඔයාලට තියෙනවා. Tamanta ඉතින් මොකක් හරි වටින දෙයක්. ළමයි ළඟ මටේ කියලා මම කිව්වා ලිස්ට් එකක් කියන්න ගියා. ඒ වගේම ඔයාලත් තමන්ගේ වත්කම් ටිකක් තියෙනවා. දැන් එතකොට ඔය වත්කම් ගන්න සල්ලි ආවේ කොහොමද? right. අපි දවන වත්කම් තියෙනවා. මට
මගේ තියෙන වත්කම් වල මම ලිස්ට් එක ලිව්වා. මම ලිස්ට් එක ලිව්වා. ඒ හැම එකක් ඉස්සරහින් වටිනාකමක් තියෙනවා. මම ගත් මිල. ඒ හැම එකක් ඉස්සරහින් මම ගත්ත මිල ලිව්වා. දැන් අපි හිතමු ඒ ඔක්කොගේම වටිනාකම ලක්ෂ 25යි. 25ට වඩා වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් මම ගත්තා. ඔයාලගෙත් එහෙමයි. කාර් එකක් තියෙනවා නම් ඔක වැඩි වෙනවා. උදාහරණයක් ගත්තා ලක්ෂ 25යි. 2.5 million. right? හරි. ඔන්න දැන් මම මේ කතා කරන accounts නෙමෙයි හොඳේ. ඒක කොහොම සාමාන්‍ය දෙයක්. ඒ වගේම Tamanටත් Tamanගේ වත්කම් ලිස්ට් එක එකක් කැටයක් ලියලා ඒ වගේ වටිනාකම් වල ගත් මිල එකතුවක් ගන්න පුළුවන්. ටෝටල් එකක් ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මේ වත්කම් ටික ගන්න සල්ලි ආවේ කොහොමද? වත්කම් ටික ගන්න සල්ලි ආවේ කොහොමද? right? වත්කම් ටික ගන්න සල්ලි ආවේ කොහොමද? ආයි උදාහරණයක් ගන්න මම. මොන දැන් මගේ වත්කම් වල වටිනාකම ලක්ෂ 25යි. වත්කම් 5ක් 6ක් තියෙනවා. ඒ ටික එකතු ලක්ෂ 25යි. right? ලක්ෂ 25යි. දැන් මේ වත්කම් ගන්න මම මේ අයිටම් ටික ගන්න ලක්ෂ 25 හොයා ගන්න පුළුවන්. ලක්ෂ 25ක් එකතු වෙනවානේ. දැන් මේ ලක්ෂ 25 මම වියදම් කළා තමයි මේ වත්කම් ටික ගත්තේ. තවත් විදිහට කිව්වොත් මේ වත්කම් ගන්න සල්ලි ආපු විදිය වත්කම් ගන්න සල්ලි ආපු විදියට කියනවා මූල්‍ය නෙවීම කියලා. ඒක මේ accounts වචනයක් නෙමෙයි accounts වල භාවිතාවේ වචනයක් තමයි. නමුත් සිංහල භාෂාවේ වචනයක් බය වෙන්න එපා. මූල්‍ය නෙවීම. මූල්‍යණය. දැන් ඉංග්‍රීසි කියනවා ෆයිනෑන්ස් වුණා කියලා. ෆයිනෑන්ස් මූල්‍යණය. right? මේ වත්කම් ටික ගන්න සල්ලි ආපු විදිය. ඒක අමුතු වචනයක් නෙවෙයි බය වෙන්න එපා. right? එතකොට මේ ලක්ෂ 25 කොහොමද ෆයිනෑන්ස් උනේ? තවත් දෙකකින් කොහොමද මේ ලක්ෂ 25 කොහොමද හැදුනේ? මේ ලක්ෂ 25 ආවේ කොහෙන්ද? අන්න ෆයිනෑන්ස් වුණා මූල්‍යණය වුණා කියන එක. ඔන්න දැන් කවුරු හරි අහන right ඔයාලගේ ඔන්න තමයි මගෙන් අහනවා ඔයාලා කවුරු හරි අහනවා හරි ඔන්න සර් කාදන් ලක්ෂ 25ක වත්කම් තියෙනවා මේක කොහොමද මේ ලක්ෂ 25 මේ වත්කම් ලක්ෂ 25ක් වටින වත්කම් කොහොමද ෆයිනෑන්ස් උනේ කොහොමද මූල්‍යණය උනේ කියලා මගෙන් අහනවා ඔයාලා හරි දැන් දීපල්ලක උත්තර ළමයි වත්කම් ලක්ෂ 25ක් නෙවෙයි ට්‍රිලියන 25ක් තිබ්බා ට්‍රිලියන 25ක් තිබ්බා ඔය ට්‍රිලියන 25ම කොයි තාක් තිබ්බා මූල්‍යණය වෙන පුළුවන් ක්‍රම දෙකයි මූල්‍යණය වෙන පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ ටියුට් එක වහන්න ටියුට් එක බලන් ඉන්න බෑ මේ ටියුට් එකේ නම තියෙනවා ඉස්සලා අහගෙන මං කියන්නේ වත්කම් කොයි තාක් තිබ්බා කොයිතරම් වටිනාකමක් තිබ්බත් ඒ වත්කම් මූල්‍යණය වෙන පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. right? එකක් තමයි මම මගේ සල්ලි වලින් ගන්නවා. අයිතිකරු යෙදූ මුදල්. එක්කෝ මම මගේ සල්ලි වලින් ගන්න ඕන. අනිත් ක්‍රමය මොකද්ද? කියන්නකෝ ඔයාලා. පඩවුන්නේ නැහැ. ඔව් පඩ සද්දෙන් කතා කරන්න ණය ඔයාලා කිව්වා හරි. ණය ගන්න ඕන. එක්කෝ මම මගේ අතේ සල්ලි වලින් ගන්න ඕන.
නැත්තම් මොකද කරන්නේ? මම බාහිර ණය ගන්න ඕන. වෙන ඔය ක්‍රම දෙක ඇරෙන්න එක්ක මේ ක්‍රම දෙක. right? නැත්තම් මේ දෙකෙන් එකයි. එක සම්පූර්ණයෙන් අධිකර ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් ණය. එක්ක මේ ක්‍රම දෙකම එක්ක මේ ක්‍රම දෙක එකයි. ඔයාලා මාත් දෙක එකයිද? මාත් එක එකයිද ඔයාලා? ඔයා කතා කරන්න මාත් එක්ක. ඔව් සර්. ඔව්. මම වෙන්න එනවා. ඔයාලා අහලා තියෙද? වත්කම් බැරකම් ප්‍රකාශපත් කරනවා කියලා. ඔයාලා අහලා තියෙද? වත්කම් බැරකම් ප්‍රකාශපත් කරනවා කියලා. නදිනේ ඔයා අහලා තියෙද? වත්කම් බැරකම් ප්‍රකාශපත් කරනවා කියලා. කවුද එහෙම කරන්නේ? කාටද එහෙම කරන්නේ කියන්නේ? සම්පත්. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. ඔව්. ඔව්. ඒක හරි. නදීම ඒක හරි නදී. ඔයාලා උත්තරේ හරි. මම නදී මම අහන්නේ එහෙම නෙවෙයි. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් වේවා FCID එකෙන් වේවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කාටද කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශපත් කරන්න කියලා? සාමාන්‍යයෙන්ම අනිත් අයගෙනුත් එක්ක ගන්න දෙයින් විතරක් නෙමෙයි හොඳේ. ව්‍යාපාරිකයන්ට කිව්වොත් ඒ උත්තරේ පිළිගන්න අමාරුයි මට. ඉස්සෙල්ලා ඔය ව්‍යාපාරයේ අයිතිකරුවන්ට නෑ මේක ව්‍යාපාරයක් කියන පටු දෙයට කියලා ලඝු කරන්න එපා. සාමාන්‍යයෙන් ඔය FCID එකෙන් එහෙම නැත්නම් ආදායම් දෙපාර්තමේන්තුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශනපත් කරන්න කියන්නේ අධික ලෙස වත්කම් බැරකම් තියෙන මිනිස්සුන්ට. එක එහෙම නැත්නම් බොහොම වගකීම් සහගත රැකියාවල් කරන අය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැංකුවල ඔෆිසර් කැටගරි එකේ ඉන්න අය. එහෙනම් රාජ්‍ය මුදල් වලට ඍජුව සම්බන්ධ වෙලා රැකියාව ගන්න අය. right? ඒගොල්ලෝ සාමාන්‍ය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශනපත් කරනවා. මොකද්ද වත්කම් බැරකම් මම කතා කරන්න පාඩම මොකද? කතා කරන්න පාඩම. මොකද්ද මේ වත්කම් බැරකම් ප්‍රකාශපත් කරන කියලා කරන්නේ? අරුණි කියන බලන්න. අරුණි. මොකද්ද වත්කම් බැරකම් ප්‍රකාශපත් කරන කියලා කරන්නේ? කියන්නේ වියදම් ආදායම් නෑ. වියදම් ආදායම් සම්බන්ධයෙන් ටච් එකේ ඉන්නේ අරුණි ඇත්තම ආදායම් බදු දෙපාර්තමේන්තුව. නමුත් වත්කම් සහ බැරකම් ප්‍රකාශපත් කරන්නේ කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව නෙවෙයි අරුණි ඇත්තටම. වත්කම් සහ බැරකම් ප්‍රකාශපත් කරන්න කියන්නේ බොහෝ වෙලාවට FCID එක වගේ ආයතන. ඒ නීතියත් එක්ක සමාන අධිකරණයෙන් කියන්න පුළුවන්. දැන් බර පහුගිය කාලේ ප්‍රසිද්ධ FCID කියන වචනේ Financial Crime Investigation Division කියලා FCID දැන් නැහැ මේක. ආදායම් සහ වියදම් වලින් ඇත්තටම බලන්නේ අරුණි මේ ලාභය. ආදායයෙන් වියදමට තුල ලාභ ගන්න අරුණි. නමුත් මේ වත්කම් හා බැරකම් ප්‍රකාශපත් කරන්න කියන්නේ ඔක්කොට FCID එක අධිකරණය. මොකද්ද මේ වත්කම් සහ බැරකම් ප්‍රකාශපත් කරනවා කියලා කරන්නේ? රොනිෂා මොකද කරන්නේ? ඔයාලා කියන්නේ. රොනිෂා නෝද? ආයෙ නෝද?
निशान अश्विन निशान फातिमा दिलशिका ළමයි මම මේ අහන්නේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ඔයාලා කොමර්ස් කරන අය වශයෙන් කොමර්ස් කරන නන්දුවත් තියෙන අය වශයෙන් මේවා දැනන් ඉන්න ඕන. නැත්නම් අර ටීවී එක ඉස්සරහින් ගිහලා හැමදාම අහනවා කියන දේවල් ඒ දේවල් අර අනිත් අය නිවුස් අහනවා අනිත් අය ටීවී එක දිහා බලන් ඉන්න වගේ දේ ඔයාලා බලන් ඉන්න. ඔයාලට පුළුල් මනසකින් මේක දිහා බලන්න පුළුවන් වෙනවා. දැනුවත් අය විදියට. මූලික ප්‍රකාශන ගැන මේ බලන එක සර්. මූල්‍ය ප්‍රකාශන ගැන රොනිෂාට පොඩ්ඩක් පැහැදිලි නැහැ කියනවා. රස්ත නිසා වෙන්නේ නැති කියනවා. එහෙම වෙන්නේ නැති රොනිෂා මම මොකද සම්පූර්ණයෙන් මේ මගේ අද ස්ට්‍රක්චර් එක වෙනස් කරා. අලුතින් මේ සමහර දේවල් වෙනස් කළා තමයි ඔයාලට කරන්නේ. ඒක නිසා මම හිතන්නේ වැඩිතර වඩා මම හොඳට ඇහෙන්න ඕන සහ මම හොඳට පේන්න ඕන. හරි. ළමයි මේ වත්කම් හා බැරකම් ප්‍රකාශයටපත් කරනවා කියලා කරන්නේ මම අර කලින් කිව්වා වගේ වත්කම් ටික ලිස්ට් එකක් දෙනවා. අනිත් පැත්තේ වගකීම් වල ලිස්ට් එකක් දෙනවා. අබංගාව දින වත්කම් ඉඩම් ඊට පස්සේ ගෙවල් දොරවල් යාන වාහන රන්රත්තරම් බඩු ඒ වගේ ලිස්ට් එකක් දෙනවා වත්කම් විදිහට. වගකීම් විදිහට මම ලිස්ට් එක දෙන්නේ බැංකු ණය ලීසින් තියන ඒවා right ඒ වගකීම් ඒ වත්කම් වල ලිස්ට් එකක් දෙනවා වගකීම් වල ලිස්ට් එකක් දෙනවා. මොකද වත්කම් සහ බැරකම් ප්‍රකාශයටපත් කරනවා කියන්නේ වත්කම් කියන්නේ තමන්ට තියෙන තමන්ට අයිති වටිනාකමක් සහිත දේවල් මම සරලව කිව්වද මම අර කලින් ඔය ඉඩම් ගොඩනැගිලි යන්ද සූත්‍ර යාන වාහන රන්මත්තරම් බඩු ඒවා. බැරකම් කියන්නේ වගකීම්. බැරකම් කියන්නේ වගකීම්. බැරකම් කියන්නේ වගකීම්. ඔයාලා බැරකම් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේම දිත්ත සරහන් න්‍යාය තුලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද වගකීම් වැඩි වීම බැර කියලා සරහන් වලට කියනවා. අපි ඉගෙන ගමු පස්සේදී ඒකයි ඒකට බැරකම් කියනවා. වගකීම් වලට බැරකම් කියන්නේ ඒකයි. එතන මේ වත්කම් හා බැරකම් ප්‍රකාශයටපත් කරනවා කියලා කරන්නේ වත්කම් ලිස්ට් එකක් සහ වගකීම් ලිස්ට් එක අදාළ ආයතන ආයතන වලට දෙනවා. right? එතන මොලයි ගාව තියෙනවා. ඒක ළමයි දැන් මං කිව්වා කොයිතරම් වත්කම් තිබ්බත් ඒ වත්කම් මූලන වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, ඒ වත්කම් වල සල්ලි වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. අයිතිකාරක ඉදු මුදල්, බාහිර ණය. right? එතකොට එතන මම මෙහෙම කිව්වොත් ඔයාලා පිළිගන්නවද? උදාහරණ ගන්න මාව. මංගාව ලක්ෂ 25ක වත්කම් තියෙනවා නම් ලක්ෂ 25ක් right? මංගාව ලක්ෂ 25ක වත්කම් තියෙනවා නම් මේ ලක්ෂ 25 එන්න පුළුවන් ක්‍රම දෙකයි. අයිතිකරු ඉදු මුදල්, බාහිර ණය. එහෙනම් මේ ලක්ෂ 25 සමාන වෙන්න ඕන මේ දෙකේ එකතුවට. එහෙම නේද? මේ ලක්ෂ 25 නම් මගේ ළඟ තියෙන ඔක්කොම වත්කම් වල එකතුව මේ වත්කම් මූල්‍යණය වෙන්න පුළුවන් ක්‍රම දෙකයි නම් තියෙන්නේ. ඒ දෙක මේ දෙක නම් අයිතිකරු ඉදු මුදල් දැන් මම එළු සල්ලි සහ මම ගත්ත ණය වලින් තමයි මේ ලක්ෂ 25 වත්කම් මම හදාගෙන තියෙන්නේ නම් මේ දෙකේ එකතුව මේකට සමාන වෙන්න ඕන නැද්ද? සමාන වෙන්න. ඔව් සමාන වෙන්න ඕන. ඒක හරිනේ.
අශික් එහෙම ගාන්ත එහෙම නේද? ෆාතිමා එහෙම නේද? ඔව් සර්. ඒක තමයි. මොකද මංගාව තියෙන වත්කම් වල ඔක්කොම එකතු ලක්ෂ 25යි නම්. ඒ වත්කම් මූලණය වෙන්න තියෙන ක්‍රම දෙකයි නම්. ඒ ක්‍රම දෙක යටතේ මේ වත්කම් මූලණය වුණා නම් ඒ ක්‍රම දෙකේ එකතුව මේ ලක්ෂ 25ට සමාන වෙනවා. එක්ක මේක ලක්ෂ 15 මේක ලක්ෂ 15යි. මම උදාහරණයක් කියන්නේ මේක ලක්ෂ 10යි. කම්මන් කිව්වේ මේක අනිත් පැත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලක්කම් වෙනස් කළා එසේ හෝ ඒවා ලක්ෂ 25ට සමාන වෙනවා. එහෙම නේද? තමයි එහෙම නේද? ඔව් සර්. මේක එහෙම වෙන්න ඕන. දැන් මේ කියන කතාවට එකඟ නැති කවුරු හරි ඉන්නවද? රාශික්, හර්ෂණ, අරුණී, උමේෂා, සහන්, ෆාතිමා, රොනීෂා, ත්‍රිෂිකා, සම්පත් වල ඔක්කොම මාත් එක එකයිද? ඔව් සර්. වෙන්න වෙනවා. right. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ. දැන් කවුරු හරි කෙනෙක්ට තමන්ගේ වත්කම් දැන් ඔන්න මම right ඔන්න දැන් එකපාරට FCID එකට FCID එක මම එනවා මම හම්බෙන්නේ. එල හම්බලා ගෙනවා. අමුසර කොහෙන්ද ලක්ෂ 25ක වත්කම් කතා කරන්නේ එහෙමනේ. අමුසර කොහෙන්ද ලක්ෂ 25ක වත්කම්? මම කියනවා සර් හාමුදුරුවනේ මම ලක්ෂ 15ක් මගේ අතේ සල්ලි වලින් දැම්මා. තව ලක්ෂ 10ක ලෝන් එකක් ගත්තා. right? එහෙනම් මේක ගත්තේ. හරි. ලක්ෂ 10 ලෝන් එකක් ගත්තා නම් මම පේනවා ලක්ෂ 10 ලෝන් එකක් ගත්ත ડોකියුමන්ට්ස්. බැංකුවෙන් අරන් දෙනවට කන්ෆර්මේෂන් එකක්. ඉතින් මම අරන් දෙනවා බැංකුවෙන් කන්ෆර්මේෂන් එක ලක්ෂ 10 ලෝන් එකක් ගත්තා කියලා. ලක්ෂ 15ක මුදල් සල්ලි මං ගාව තිබ්බයි කියලා අවශ්‍ය මට පේනවා ලක්ෂ 15ක සල්ලි තමයි ගාව තිබ්බයි කියලා. ඉතින් මං කියනවා හාමුදුරුවනේ මම මෙතරම් ගණන් පඩියක් ගන්නවා. මම මාසෙට මෙතරම් ගණන් ඉතුරු කරා. මේ තරම් කාලයක් මම රස්සාව කරා. මෙන්න මගේ බැංකුව පොත. මේ බැංකුවේදී මම ඉතුරු කරගත්ත ලක්ෂ 15ක්. මේ ලක්ෂ 15යි බැංකුවෙන් ගත්ත ණයයි දාලා තමයි මේ ලක්ෂ 25 වත්තම් ගත්තේ. FCID එකෙන් ගෙනලා අහන්නේ ඕක තමයි ඔය. හරිද? මේ දෙක අතර මෙන්න මේ මූලණය වෙච්ච ආකාරය සහ වත්කම් වල අතර අසමතුලිතතාවයක් තියෙනවා. ඒ කියන්නේ මන්ට ලක්ෂ 25ක වත්කම් උපයාගත් ආකාරය පෙන්වන්න බැරි නම් මම ගත්ත ණය වලින් සහ මම ගත්ත ණය බැංකුවෙන් වලින් ගත්ත ණය බැංකුව වලින් මේවා බාහිර පාර්ශ්වයෙන් ගත්ත ණය සහ මගේ අතේ තිබි සල්ලි වල එකතුවට වඩා මං ගාව තියෙන වත්කම වැඩි නම් අන්න ප්‍රශ්නයක් වෙනවා. now I'm in trouble. hey මට දැන් ඔප්පු කරන්න විදියක් නැහැ. මං ඔප්පු කරන්න විදියක් නැහැ. මං ගාව තියෙන වත්කම් උපයාගත්ත විදිය මොකද මං ගත්ත ණය සහ මගේ අතේ තිබුණු සල්ලි වලට වඩා වැඩි මගේ වත්කම් වල එකතුව. දැන් මම ප්‍රශ්නක දෙන්නේ නැද්ද? අලමයි එහෙම වුණොත් මම ඉන්නේ ප්‍රශ්නයකට නැද්ද? ප්‍රශ්නයක සර්. ප්‍රශ්නික ඒ කියන්නේ ඔප්පු කරන්න බැරි ආකාරයෙන් සල්ලි හොයපු සල්ලි ප්‍රමාණයක් මං ගාව තියෙනවා. ලංකාවේ කඩරි එහෙම වුණාද? ලංකාවේ කඩරි එහෙම වුණාද? ලංකාවේ කාට හරි එහෙම වුණාද? ආලමයි. alright mic එක on වෙලා කියන message එකක් දාලා මම කීප දෙනෙක්ගෙම කරුණාකරලා microphone off කරගන්න. මොකද අනිත් අයට මේ
එක ඩිස්ටර්බ් වෙන්නේ. හරි නෑ. මට පේන විදිහ නම් බොහෝ දෙනෙක්ගේ මයික්‍රොෆෝන් ඔෆ්. හරි. අලමයි ලංකාවේ කාට හරි ඔක වුණාද? ඔයාලා කතා කරන්න ඔයාලා පොඩි ළමයි නෙමෙයි ඔයාලා ප්‍රස් කරන අය, නිවුස් අහන අය, පත්පත්තර කියවන අය. කතා කරන්න ළමයි. කාටවත් දුන්නේ නැද්ද ඔක? තමන්ගේ වත්කම් ටික එකතුව තමන් ගත්ත බාහිර ණය සහ තමන්ගේ අතේ දෙන මුදල් ප්‍රමාණයේ අතේ තිබුණු මුදල් ප්‍රමාණය ඒකට වඩා වැඩි වත්කම් වල ප්‍රමාණය. නැත්නම් තමන්ට උපය ගන්න පුළුවන් ආකාරයෙන් උපයගත මුදල් වලින් ගන්න පුළුවන් වත්කම් ප්‍රමාණය සහ බාහිර ණය අරන් ගන්න පුළුවන් වත්කම් ප්‍රමාණයට වඩා වැඩි තමන් ගාව තියෙන වත්කම් ප්‍රමාණය. FCA දෙයින් අහුව කොහොමද මේ වත්කම් ටික ගත්තේ කියලා මේ වාගේ අතේ තියෙන සල්ලි වලින් සහ බාහිර ණය දෙකෙන්ම ගන්න පුළුවන් වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් වාගාව තියෙනවා කියලා FCA එකෙන් දිගින් දිගටම ප්‍රශ්න වගේ ලංකාවේ ඉන්නද නැද්ද? මට අමතකනේ. ලංකාවේ නෙමෙයි කියලා. නේද? එහෙම තිබ්බට අතර ඔප්පු කරගන්නේ ඉන්නවා සර්. ඔව් එහෙම ඉන්නවා. අන්න ඒකම කියන්න උනේ හාමුදුරනේ දවසක් උදේ පාන්දර මම නැගිටිද්දි අපේ ගෙදර ඉස්සහා මැණික් මල්ලක් දාලා තිබුණා. ඒ මැණික් මල්ල මම කල්පනා කරගෙන ඉන්නවා. ඊට පස්සේ තව 100 කෙනෙක් ඇවිල්ලා ඒ මැණික් මල්ල අරගෙන මට සල්ලි මල්ලක් දීලා ගියා. ඊට පස්සේ ඒ සල්ලි වලින් තමයි මේක ගත්තේ කියලා අධිකරණයෙන් ගිහින් කිව්වන්ට කට්ටිය මතක නැද්ද? මතක නැහැ වගේ ඔයාලා ඉන්නවා. ඩේසි ආච්චිගේ මැණික් මල්ල කතාව අහලා නැද්ද? අන්න ඒ වගේ කියන්නේ හාමුදුරුවනේ මං ගෙදර ඉස්සරහා ඉන්නකොට ආච්චි කෙනෙක් කලේ මැණික් මල්ලක් දීලා ගියා. ඉතින් මේ මැණික් මල්ල මං ගත්තා. මේ මැණික් මල්ල දැන් මං කල්පනා කර ඉන්නකොට 100 කෙනෙක් ආවා. ඒ 100 ඇවිල්ලා මේ මැණික් මල්ල අරගෙන මට සල්ලි මල්ලක් දීලා ගියා. ඒ සල්ලි වලින් තමයි මේක ගත්තේ කියලා අධිකරණය කියලා කියන්න වෙන්නේ අන්න ඒ වගේ අයට. පැහැදිලිද? තමන් ඒක නිසා හැමතිස්සෙම වත්කම් වටිනාකම සහ මූල්‍යණය වෙච්ච ආකාරය පිළිබඳ ගැළපීමක් තියෙනවා. එහෙම කියන්නේ පුද්ගලයෙක් විදිහට මෙයාට එච්චරක් දාන්න පුළුවන්. එයාගේ කැපැසිටි අනුව එයාට මෙච්චර ණයක් ගන්න පුළුවන්. ඒ අනුව එයා ගාව මෙතර වත්කම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක සාධාරණයි. ඒක අනිත් පැත්ත බලුවොත් මෙන්න වත්කම් ප්‍රමාණය මෙන්න එයා දාපු සල්ලි මෙන්න බාහිර ණය අධික ටැලි. එනම් ප්‍රශ්නයක් නැහැ. ඔය දෙක අතර සමතුලිත දෙයක් නැත්තම් ඔන්න ප්‍රශ්නයක් වෙනවා. රයිට් කොහෙන්ද සල්ලි ආවේ? ඒ වගේ වලට දැන් අර මම කිව්වා වගේ නොබෙලපෙන අතාත්තික පට්ටවල් බරු කියන්නේ. මේ විශ්වාස කරන මිනිස්සු ලංකාවේ ඉන්නවා. හරි. හැදිලිද? දැන් ළමයි ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේක. වත්කම් වල වටිනාකම සහ ඒ වත්කම් උපයාගත් ආකාරය. මූල්‍යණය වෙච්ච ආකාරය. ඒ වත්කම් වලට සල්ලි ආපු ආකාරය සමාන වෙන්න ඕන. සල්ලි වල මූල්‍යණය වෙන්න පුළුවන් ප්‍රධානකම දෙකයි. අයිත් කර දීප ප්‍රාග්ධනයේ බාහිර ණය මේ දෙක එකතුව මේකට සමානයි. ඔය කාරණා පැහැදිලිද? ෆාතිමා වන්න පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි සර්. right හැදෙන්නේ හරි. ලෝක පැහැදිලි නම් ඒක ඔක දැන් ටියුටර් වල යන බටි ටික ඔක්තාවම තියෙනවා. ඔය කාරණාව පැහැදිලි වෙන ළමයි ගිණුම් කරන සමීකරණයට පදනම සපයන්නේ ඕකෙන් තමයි. right ගිණුම් කරන සමීකරණයට පදනම සපයන දෙන්න තමයි. ගිණුම් කරන සමීකරණයට පදනම සපයන දෙන්න. දැන් මම නිකන් ඔතන නිකන් මම නොකිය කිව්වට නේද?
මම යන්නවා මේක ඕන්න ලක්ෂ 25 සමානයි ලක්ෂ 15 දම ලක්ෂ 10. එහෙම නේද? මට මේක එහෙම ලියන්න පුළුවන් නේද? ආලමයි. ඔව් සර්. ඔව් අනිවාර්යෙන් පුළුවන්. හරි මේක බොහොම සරල දෙයක්. බොහොම සරල දෙයක් මේක. මේක තේරුම් ගන්න ඒ ලෙවල් කරන ළමෙක් ඕනේ 7-8 වසරේ ඔය සමීකරණ පාඩම් පටන් ගන්න. සමීකරණ පටන් ගන්න 6 වසරේදී. බොහොම සරල දෙයක්. alright. මම දැන් මේක මේ තාක් කොටස මම කිව්වා අයිතිකස් මොනසෙක් ගාදින වත්කම් ප්‍රමාණය ඒ වත්කම් මූලණය වෙච්ච ආකාරයත් එක්ක සමාන වෙන්න ඕනේ කියලා. මේක තමයි මේ කිව්වා මූලණය වෙන්න පුළුවන් ප්‍රධාන කාරණා දෙකයි. අයිතිකරුගේ සල්ලි බාහිර ණය වත්කම වටිනාකම සහ අයිතිකරුගේ යෙදු මුදල් සහ බාහිර ණය දෙක බාහිර ණය සහ අයිතිකරුගේ යෙදු සල්ලි වල එකතුව වත්කම වටිනාකම සමානයි කියලා මම කිව්වා. මේ ටික තේරෙනවද හැමෝටම? මම ඊට පස්සේ කරන්න යන්න කලින් මේක තේරෙනවද? තේරුණා සර්. ඔව් සර්. ඔව් තේරෙන බොහොම සරලයි. right ඔක තේරුණා නම් එච්චරයි. මේක නිකන් අර මේ රොකට් එන්ජින් තාක්ෂණය නෙවෙයි, 6 පන්තියේ ගණිතයක් නෙවෙයි, බොහොම සරල දෙයක්. හරි? right. ඊළඟ ළමයි තියෙනවා ගිණුම්කරණය තියෙනවා ළමයි. ගිණුම්කරණය තියෙනවා ළමයි. දැන් මේ ගිණුම්කරණ සමීකරණය හරිද? මම කිව්වා වත්කම් මූල්‍යණය වී ඇති ආකාරය. වත්කම් මූල්‍යණය වී ඇති ආකාරය සහ ව්‍යාපාර ඒකක සංකල්ප. ඔන්න ඔය කියන කාරණා දෙක තමයි ඔන්න මෙන්න මේ කියන කාරණා දෙක මත තමයි මේ ගිණුම් කරන සමීකරණය පදනම් වෙලා තියෙන්නේ. right? ගිණුම් කරන සමීකරණයේ වත්කම් මූලණයේදී ආකාරය. so ගිණුම් කරන සමීකරණය පදනම් වෙලා තියෙන්නේ වත්කම් මූලණයේදී ආකාරයයි ව්‍යාපාරික සංකල්පය. දැන් මේ පාර්ට් එක done. අපි කතා කරන්නේ මේ පාර්ට් උඩ පාර්ට් එක. right? කතා කරන්නේ උඩ පාර්ට් එක. ඒක ඔයාලා තේරුම් ගන්න ඔයාලට කිව්වා. දැන් කතා කරන්නේ මේක. ව්‍යාපාරික සංකල්පය. ළමයි මේ ව්‍යාපාරික සංකල්පය කතා කරන කලින් මට කියන්න ඕන මේ සංකල්ප ගිණුම් කරන සංකල්ප කියන්නේ වෙනම පාඩමක් ඔයාලට. right? ගිණුම් කරන සංකල්ප කියන්නේ වෙනම පාඩමක්. ඒ ගිණුම් කරන සංකල්ප පාඩමෙන් ප්‍රශ්න විභාගෙට තියෙනවා. ඒක නිසා ගිණුම් කරන සංකල්ප පාඩම මේ පන්තියේ වෙනම සාකච්ඡා කරනවා. right? හැබැයි මෙන්න මේ ගිණුම් කරන සමීකරණය තේරුම් ගැනීමෙහිලා මේ ගිණුම් කරන එක සංකල්පය වල දැන් කතා කරනවා. එහෙම කියලා වාය වෙන්න එපා. මේක ආපහු කතා කරනවා සංකල්ප පාඩමේදී. right? මේ ව්‍යාපාර ඒකක සංකල්පය. මේක ඉංග්‍රීසියෙන් කියනවා business entity concept කියලා. business entity concept.
business entity concept, right? business entity concept, business unit concept එකක් තියෙනවා. දැන් එතකොට මේ සංකල්පයෙන් මේ මහා හැල්ලක් කියවෙන්න බය වෙන්න එපා. හොඳේ. බොහොම සරලයි. මේ සංකල්පයෙන් කියන ළමයි මොන ව්‍යාපාරයේ අයිතිකාරයේ ඉන්නවා. right? මොන ව්‍යාපාරයේ තියෙනවා. හරිද? මේ දැන් business එකේ අයිතිකාරය. මෙයා අයිතිකාරය. මේ ව්‍යාපාරය. මේ ව්‍යාපාර ඒක සංකල්පයෙන් කියන ළමයි ව්‍යාපාරය එහි අයිතිකරුගෙන් වෙන්නු ස්වාධීන ඒකකයකි. ව්‍යාපාරය එහි අයිතිකරුගෙන් වෙන්නු ස්වාධීන ඒකකයකි. එහෙමත් නැත්නම් ව්‍යාපාරය සහ එහි අයිතිකරු එකිනෙකට වෙනස් වූ ස්වාධීන වූ ඒකක දෙකක්. මේ දෙන්න එකිනෙකට ස්වාධීනයි. ව්‍යාපාරය කියන්නේ එකක්, අයිතිකාරය කියන්නේ තව එකක්. right? ව්‍යාපාරය කියන්නේ එකක්, අයිතිකාරය කියන්නේ තව එකක්. එහෙනම් ව්‍යාපාරය වෙනුවෙන් ගෙවුම් කියලා නම් ව්‍යාපාරය වෙනම ගෙවුම් කියනවා. අයිතිකාරය සම්බන්ධයෙන් අයිතිකාරය තමන්ගේ ආදායම වියදම් සම්බන්ධයෙන් වෙනම ගෙවුම් කියනවා. right? ව්‍යාපාරය කියන්නේ එකක්, අයිතිකාරය කියන්නේ තව එකක්. හරියට නිකන් දෙන්නෙක් සමහර ව්‍යාපාරවල අයිතිකාරය හිතන් ඉන්නවා. මේක මගේ ව්‍යාපාරය. ඒක නිසා මේකෙන් මට ඕන වෙලාවට සල්ලි ගන්න පුළුවන්. මට ඕන වෙලාවට දාන්න පුළුවන් සල්ලි. නේද? ඒකේ ගෙදරට බඩු ගන්නෙ බිස්නස් එකට ගෙනාව බඩු වලින් ගෙදරට ටිකක් ගන්නවා. ගෙදර වයිෆ්ට සරවණියන් නම් දෙන බිස්නස් එකේ සල්ලි, තමන්ගේ කාර් එක වාහනය හදා ගන්න බිස්නස් එකේ සල්ලි, ළමයින්ගේ අන්ති ෆීස් ගෙවන්න බිස්නස් එකේ සල්ලි වලින්. right? එහෙම බෑ. ව්‍යාපාරය වෙනුවෙන් අයිතිකාරය මාසිකව කිසියම් ආදායමක් ගන්නව වෙන්න පුළුවන් තමන්ගේ වැටුපක් විදියට. හරිනම් බිස්නස් එකක් යන්න ඕනේ එහෙමයි. අයිතිකාරයලත් දැන් ඕන වෙලාවට සල්ලි ගන්න ව්‍යාපාරය. වයිෆ්ට සරවන්න යන සල්ලි දෙන්න බෑ. දරුවන්ට පන්ති වීස් දෙන්න බෑ ව්‍යාපාර සල්ලි වලින්. ව්‍යාපාර කියන වඩ වලින් ගෙදරට කැමරට අරන් යන්න බෑ. right? එයා ඒව කරගන්න ඕන ව්‍යාපාරයෙන් තමන්ට වැටුපක් ගන්නවා වෙන්න පුළුවන්. හරිද? යන්න ඕන ක්‍රමේ එහෙමයි වෙන්න ඕන. ඒ ගැටුව ව්‍යාපාරයේ විදම මේක අයිතිකාරයගේ ආදායම වැටුප. මේ වැටුපෙන් තමයි අපි අපේ වැටුපෙන් ජීවත් වෙන්නේ. ඒ ආකාරයෙන් අයිතිකාරය දැනගන්න ඕන ඒ වැටුපෙන් ජීවත් වෙන්න. ව්‍යාපාරයේ සහ අයිතිකාරය කියන්නේ දෙන්නේ. එහෙම වුණොත් තමයි ව්‍යාපාරේ පැවැත්මකුත් තියෙන්නේ. right? හරි. දැන් මේ ව්‍යාපාර ඒක සංකල්පයෙන් කියනවා නම් ව්‍යාපාරය ඒ අයිතිකරුගෙන් වෙන්නු ස්වාධීන ඒකකයක් කියලා කියනවා නම් right? ව්‍යාපාරය ඒ අයිතිකරුගෙන් වෙන්නු ස්වාධීන ඒකකයක් කියලා ව්‍යාපාර ඒක සංකල්පයෙන් කියනවා නම් අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දැම්මොත් අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දානවා. ව්‍යාපාරයට සල්ලි දැම්ම අයිතිකාරය රුපියල් 50000ක් දානවා. right? අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දැම්ම 50000ක් දානවා. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියනවා නම් මේ දෙන්නේ අනෙක් පැත්තට ව්‍යාපාරය කවදා හෝ දවසක මේ 50000 අයිතිකාරයට දෙන්නව නැද්ද? ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියනවා නම් ව්‍යාපාරය සහ අයිතිකරු ගැන දෙන්නේ කියලා. ව්‍යාපාරය ආරම්භ කිරීමේදී අයිතිකාරය 50000ක් ව්‍යාපාරයට දානවා නම්
සංකල්පයෙන් කියනවා මේ දෙන දෙන්නේ කියලා කවදා හෝ දවසක ව්‍යාපාරයේ මේ 50000 අයිතිකරුවට දෙන්න බැඳිලා ඉන්නවද නැද්ද? දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ. දෙන්න ඕන සර්. ඔව් අනිවාර්යෙන් දෙන්න ඕන. සහන් ධම්ම ලාභයක් ගැන නම් හිතන්න එපා සහන්. මොකද අමතර දේවල් හිතන්න එපා ලාභයක් ගැන නම් හිතන්න එපා. right? ඔව් අනිවාර්යෙන් 50000 දෙන්න ඕන දෙකක් නැහැ. අනිවාර්යෙන් 50000 දෙන්න ඕන. ව්‍යාපාරයක සංකල්පය කියනවා මේ දෙන දෙන්නේ කියලා. අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දැම්ම නම් 50000ක්. ව්‍යාපාරයට අනිත් පැත්තේ බැඳීමක් තියෙනවා. මේ 50000 අනිත් පැත්තට අයිතිකාරයට දෙන්න. කිසි විවාදයක් නැහැ ඒකේ. right දැන් අපි කලින් ඉගෙන ගත්තා මූල්‍ය නෙවෙයි ආකාරය කියලා. right එහෙනම් දැන් අපි අපව බලමු. දැන් අයිතිකාරය මේක මවන්න වයන්නේ කොහොමද? මහා ලේසි දෙයක් මම මේ කියන්නේ. ඇත්තටම මොකද මේ මහා ලේසි දෙයක් තමයි මේ ලොකුවට උගන්වන්නේ. ඇත්තම කිව්වොත්. ඔයාලට මේක තේරුම් ගන්න පස්සේ මේ අතින් කියලා. දැන් මොන ළමයි? දැන් ව්‍යාපාරෙට 50000ක සල්ලි ආවා. right? 50000ක සල්ලි ආවා. ඒ ව්‍යාපාරේ මොකද වත්කම්? ව්‍යාපාරේ වත්කම්. right? ව්‍යාපාරේ වත්කම් මේක. මේ 50000 ව්‍යාපාරේ වත්කම්. ළමයි සල්ලි කියන වත්කමක් නේ නේද? එහෙම නේද? යම් සූත්‍රය ඩම් ගොඩනැගිලි ලන්නතරම් බඩු යාන වාහන මෝටර් ඒවත් ඒ වගේ සල්ලි කියන්නේ වත්කම. අනිත් පැත්තෙන් මොනද මේ ව්‍යාපාර මම දැන් කියන්නේ ව්‍යාපාරේ පැත්තෙන් හොඳයි ව්‍යාපාරේ පැත්තෙන් හොඳයි ව්‍යාපාරේ දිනුම් පොත් තමයි පෙන්නන්නේ. ව්‍යාපාරේ දැන් සල්ලි දින 50000ක් සල්ලි කියන වත්කම. අනිත් පැත්තෙන් ව්‍යාපාර ඒක සංකල්පෙන් කියනවා ව්‍යාපාරයේ අධිකාරිය ගැන දෙන්නේ එහෙනම් අනිත් පැත්තට ව්‍යාපාරයේ කවදා හරි 50000 අධිකාරියට දෙන්න ඕන. එහෙනම් ඒ කවදා හරි අධිකාරියට දෙන්න බැඳිලා ඉන්නෝ. ඒක ව්‍යාපාරයේ මොකද්ද? වගකීමක්. කොහොම හොඳයි වගකීමක්. දැන් කොහොමද වැඩි? 50000ක වත්කම් තියෙන වගේම 50000ක වක්කීමකුත් තියෙනවා. right 50000ක වත්කම් තියෙන වගේම 50000ක වක්කීම. 50000ක වත්කම් වලින් සල්ලි 50000ක් තියෙනවා. ඒ 50000 ව්‍යාපාරයේ බැඳලා ඉන්න අයිතිකාරයට දෙන්න. ඒක වක්කීම බාරටපත් වෙනවා. අනිත් පැත්තේ පළවෙනි කන්ඩිෂන් එකත් කොන්දේසියත් සැටිස්ෆයිඩ් වෙන මොකද්ද 50000ක වත්කම් තියෙනවා. ඒ 50000ක වත්කම් මොකද්ද 50000 වක්කීමක් අයිතිකාරයට අපව ගෙවන්න ඕන. right මෙන්න මේ අයිතිකරුට ගෙවන්න ඕන එකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. මේ 50000 මොකද්ද? ප්‍රාග්ධනය. right ප්‍රාග්ධනය කියන්නේ බොහොම සරලව කිව්වොත් අයිතිකරුට තියෙන වගකීම්. අයිතිකරුට තියෙන ව්‍යාපාරය අයිතිකරුට තියෙන වගකීම. ඉතින් මට මේක වත්කම් සමනය ප්‍රාග්ධනය කියලා ලියන්න පුළුවන්.
ප්‍රාග්ධනය කියන්නේ ළමයි ව්‍යාපාරයක් අයිතිකරුට තියෙන වගකීම. නිසා මට මේක වත්කම් සමනය ප්‍රාග්ධනය කියලා ලියන්න පුළුවන්. නමුත් තමයි ඒ ප්‍රාග්ධනය තමයි වගකීම් බඩපත් උනේ. වත්කම් සමනය වගකීම් කියලා ලිව්වා. මොකද්ද මේ වගකීම? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ අයිතිකරුට තියෙන වගකීම. මේ කාරණාවට එකඟ නැති කෙනෙක් ඉන්නවනේ. මේ කාරණාව තේරුම් කොහෙන්වද? හලෝ. ඔක්කේ හරියට තමයි ක්ලාස් එක. හරියට නැත්නම් ඉරලා ගන්නවා. මම ඔයාලට ගන්නම් මම නම් මාළෙන් පස්සේ ෂුවා. මම ෂුවර් ගන්නවා. මේ කාරණාව තේරුම් නැති කවුරුහරි ඉන්නවද? තව එකපාරක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. Sure, no problem. එමයි ව්‍යාපාරයක සංකල්පය. කියන්නේ සර් අයිතිකරු මේ ව්‍යාපාරය වෙනුවෙන් යොදවපු මුදල්නේ මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. හරි. ඒක වගකීමක් වෙන නිසා. හරි. එතකොට අයිතිකරු ඒක බාහිරින් සපයගෙන තියෙනවා නම් වඩ අයිතිකරු ගාන දාන්න නැතුව බාහිර වඩ ඉන්න. හරි අපි මම ඒ ස්ටෙප් එකට යනවා. හොඳ මම ඒ ස්ටෙප් එකට යනවා. හරි. අපි ඩිංග ස්ටෙප් ඒ ස්ටෙප් එකට යමු. දැනට අයිතිකරු තමන්ගේ අතේ සල්ලි වලින් තමයි ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ. බොහොම සරල අවස්ථාවක් මම තාම ඉන්නේ. හරි. අප මම කියන්නම් ගිණුම් කරන සමීකරණය පදනම් කරලා තින්නේ ප්‍රධාන කාරණා දෙකක් උඩ. වත්කම් මූල්‍ය නිවැරදි ආකාරය. ව්‍යාපාරයක සංකල්ප. වත්කම් මූල්‍ය නිවැරදි ආකාරය කියන්නේ ව්‍යාපාරයේ වත්කම් කොහොමද ෆයිනෑන්ස් කරලා තින්නේ? එහෙම නැත්නම් ඒ වත්කම් ගන්න කොහොමද සල්ලි ආවේ? සල්ලි එන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. අයිතිකාරයේ සල්ලි දාන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිරින් ණය අරන් ව්‍යාපාරයට සල්ලි දාන්න පුළුවන්. ওই දෙකේම සංකලනයක් සම්මිශ්‍රණයක් වෙනවත් පුළුවන්. right. ව්‍යාපාරයක සංකල්පෙන් කියනවා ව්‍යාපාරය සහ අයිතිකරු කියන්නේ ස්වාධීන ඒක දෙකක් කියලා. හරි. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට සල්ලි දැම්මොත් ප්‍රාග්ධනය දැම්මොත් ඒක ව්‍යාපාරයේ පැත්තෙන් from the point of view of the business ව්යාපාරයේ පැත්තෙන් ඒක ව්‍යාපාරයේ වත්කම බවට පත් වෙනවා. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයක සංකල්පය කියන නිසා ඒ සල්ලි මේ දෙන්නෙක් නිසා කවදාද ව්‍යාපාරය විසින් අයිතිකරුට සල්ලි අවශ්‍යව දෙන්න ඕන. එහෙනම් ඒක ව්‍යාපාරයේ වගකීමක් බවට පත් වෙනවා. එහෙනම් වත්කම් 50000 වත්කමක් ආවා. 50000 වගකීමකුත් ඒකම ක්‍රියේට් වුණා. හැදුනා. මොකක්ද ඒ වගකීම? ප්‍රාග්ධනය. අයි මම ප්‍රාග්ධනය කියලා කිව්වේ අයිතිකාරයේ සල්ලි නිසා. ප්‍රාග්ධනය කියන්නේ බොහොම පැහැදිලිවම වගකීමක්. අයි හේතුව ඒකක සංකල්පයෙන් එනවා දෙන්නෙක් ව්‍යාපාරේ කවදා හෝ දවසක අයිතිකාරයට දෙන්න ඕනේ කියලා. එහෙනම් ගිණුම් කරන සමීකරණයේ සරලම අවස්ථාව තමයි වත්කම් සමානයි වගකීම. ඒ සරලම අවස්ථාවදී තියෙන එකම වගකීම තමයි ප්‍රාග්ධනය. ගිණුම් කරන සමීකරණයේ සරලම අවස්ථාව තමයි වත්කම් සමානයි වගකීම. ඒ සරලම අවස්ථාවේදී තියෙන එකම වගකීම තමයි ප්‍රාග්ධනය. වක්කන ප්‍රාග්ධනය. තාම අයිතිකරුගේ සල්ලි වලින් විතරයි ව්‍යාපාරේ දුවන්නේ. මේ අවස්ථාවේදී එමාන 50000 සල්ලි දෙන 50000 සල්ලි ආවේ කොහොමද? ප්‍රාග්ධනය. අයිතිකරුව එදුව සල්ලි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ව්‍යාපාරේ වක්කීම. හේතුව සංකල්පෙන් කියන ව්‍යාපාරයක සංකල්ප කියන දෙන්නෙක් නම් කවදා හෝ දවසක අනිත් පැත්තට අයිතිකාරයට දෙන්න ඕන. නම් ප්‍රාග්ධනය කියන වක්කීමක්.
පළවෙනි කන්ඩිෂන් එක satisfied, දෙවෙනි කන්ඩිෂන් එක satisfied. මූලන වෙච්ච ආකාරයක් පෙන්වනවා. ව්‍යාපාර ඒක සංකල්පයක් තෘප්තිමත් වෙනවා. ඔන්න ළමයි දිනුම් කරන සමීකරණයේ මූලික අවස්ථාව, සරලම අවස්ථාව. පැහැදිලිද? හසිනිකා ඔයාලට පැහැදිලිද? පැහැදිලි රණීෂා ඔයාලට පැහැදිලිද? ඔව් සර්. රාශික් ඔයාලට පැහැදිලිද? අරුණි ඔයාලට පැහැදිලිද? ඔව් සර්. alright සම්පත් කොහොමද? පැහැදිලි සර්. alright කවුදින් අපිත් ඒක බලමු. දුෂාන් ඔයාලට කොහොමද? පැහැදිලි සර්. අශේන් පැහැදිලි සර්. සහන් පැහැදිලි. දිනුෂ පැහැදිලි සර්. දිනුෂ I'm sorry okay අනුරාධ එක්ස් කරලා දිනනවා. ෆාතිමා පැහැදිලි සර්. alright එච්චරයි නේද? ඔව් හරි බොහොම සරල අවස්ථාවක් නේද? හරි ඊට පස්සේදී ඔන්න දැන් ළමයි තෝරි එක තව කැලලක් ඉස්සරහට යනවා. අර ඔයාලව ප්‍රශ්නේ. දැන් අර කියපු වගේ දැන් ව්‍යාපාරය කරගෙන යද්දි තේරෙනවා 50000න් දුවන්න බෑ. 50000 වත්කම් වලින් දුවන්න බෑ. තව වත්කම් ටිකක් අරගන්න ඕන. අයිතිකාරය අතේ සල්ලිත් නැහැ. අයිතිකාරය අතේ සල්ලිත් නැහැ. right? දැන් මොකද කරන්නේ? අයිතිකාරය ණයක් ගන්නවා. මම මේක වල මෙහෙ ලියන්නම් පේන්න ඕන නිසා. ඔන්න වත්කම් සමාන ආකාරයි. වත්කම් තියෙන 50000ක වත්කම් තියෙන 50000. හරි මොකක්ද වාක්‍යය ප්‍රාග්ධනය ප්‍රාග්ධනය right ඔය දැන් පළවෙනි අවස්ථාව මම ටික දවසක් කොහොමද දුවනෝ ටික දවසක් කොහොමද දුවනකොට තේරෙනවා මෙහෙම දුවන්න බෑ වත්කම් මදි ව්‍යාපාරයට වත්කම් ටිකක් ඕන බිස්නස් එක ටිකක් එක්ස්පෑන්ඩ් කරන්න ඕන ටිකක් තව පුරුදු කරන්න ඕන තව වත්කම් ටිකක් අවශ්‍යයි කියලා. මොකද කරන්නේ? අයිතිකාරය දැන් බලනවා කතා කරනවා බැංකුවත් එක්ක කතා කරලා බැංකු ණයක් ගන්නවා. right බැංකු ණයක් ගන්න මොකද වෙන්නේ? මම 50000 වත්කම් තිබ්බා බැංකු ණයක් ගන්න තව 25000. 25000ක බැංකු ණයක් ගන්න. right දැන් මොකද්ද වෙන්නේ? මේ වගකීම් පැත්ත අපි දන්නවා ප්‍රාග්ධනය තියෙනෝනේ 50000ක්. දැන් 50000ක් තියෙනවා. දැන් වත්කම් දැන් කොහේ වත්කම් දැන් වත්කම් තිබ්බනේ තියෙන්නේ 75000. දැන් වත්කම් 75000ක් ආවනම් ඒ වත්කම් මූලනේ චාකාරයක් තියෙන්නේ 50000යි පේන තියෙන්නේ. තව 25000ක් මූලනේ උනේ කොහොමද? බැංකු ණයකින්. right තව 25000ක් මූලනේ උනේ කොහොමද? ආවේ කොහොමද? බැංකු ණයකින්. 25000යි බැංකු ණයකින්. දැන් මොකද්ද කියන්නේ? කොහොමද වෙලා දෙන්නේ?
මොකද දෙන්නේ? ඔන්න දැන් සමස්ත වත්කම් ප්‍රමාණය 75000යි. වත්කම් සමානයි. මේ 50000 මොකද්ද? ප්‍රාග්ධනය. මේ 25000 මොකද්ද? බාහිර වර්ගය. මම ඔයාලට කිව්වනේ කලින් ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරය අයිතිකරුට ඇති වගකීම. නැත්නම් අභ්‍යන්තර වගකීම. ව්‍යාපාරය අයිතිකරුට දෙන වගකීම බැඳීම ප්‍රාග්ධනය. බාහිර වගකීම කියන්නේ බාහිර පාර්ශවය. මොන ළමයි විනුම් කරන සමීකරණයේ දෙවන අවස්ථාව වෙනවා වත්කම් සමානයි ප්‍රාග්ධනය යන බාහිර වගකීම. වත්කම් සමානයි ප්‍රාග්ධනය යන බාහිර වගකීම. ඉංග්‍රීසියෙන් කියනවා assets equal capital plus liabilities. Capital plus liabilities. Capital plus liabilities. එහෙනම් කියන්නේ A සමානයි C ධන L කියලා. A සමානයි C ධන L. අපේ නෑනේ ඔයාලට. A සමානයි C ධන L. දැන් ළමයි මේ වත්කම් සමානයි වගකීම් කියන සමීකරණ වෙනස් වෙන්නේ නැහැ අතරම. ප්‍රාග්ධනය කියන්නේ වගකීමක් තමයි. බාහිර වගකීම කොහොමවත් වගකීම. එහෙනම් මට මේක අමව වත්කම් සමානයි වගකීම් කියලා ලියන්න පුළුවන්. වත්කම් සමානයි වගකීම් කියන සමීකරණය තමයි මේ මූලික දිනුම් කරන සමීකරණය තමයි ඩිංග එක්ස්පෑන්ඩ් වෙන්නේ. පුළුල් වෙන්නේ. වත්කම් සමානයි ප්‍රාග්ධනය වගකීම. වත්කම් සමානයි ප්‍රාග්ධනය වගකීම. ප්‍රාග්ධනය කියන්නේ අභ්‍යන්තර වගකීම. බාහිර වගකීම කියන්නේ බාහිර තියෙන වගකීම. බලන්න ආයසර මේ කන්ඩිෂන්ස් දෙකම සැටිස්ෆයිඩ් වෙනවා. 75000ක වත්කම් තියෙනවා. මෙන්න මූල ලැබෙච්ච ආකාරය. 50000ක ප්‍රාග්ධනය 25000 බාහිර වගකීම. right? මේ 50000 අයිතිකාරයට කවදාද දෙන්න ඕන නිසා ඒක වගකීමක් වශයෙන් හඳුනගන්නවා. ඒකට කියන ඒ වගකීමට විශේෂ නමක් කියන ප්‍රාග්ධනය කියලා. මේ 25000 බාහිර වගකීමක් වශයෙන් දානවා. එසේ හෝ ඒවා මේ දෙකම වගකීම්. අවසානයේ ආපහු එන්න මෙතෙන්ට වත්කම් සමානයි වගකීම්. දැන් අත්තම ගොඩනගනයි ඔන්න ඔය දක්වා තේරුම් ගත්ත කෙනෙක් තේරුම් ගත්තා නම් එයාට ගිණුම් කරන සමීකරණය පුළුවන්. ඔය මේ ටික දැන් ගිණුම් කරන සමීකරණේ තීර පාට් ටික ඉවරයි. ගිණුම් කරන සමීකරණේ තීර පාට් එක ඉවරයි. මේ ටික තේරුම් ගත්තා නම් කෙනෙක් එයාට ගිණුම් කරන සමීකරණේ පුළුවන්. කාටද ඔක තේරුම් නැත්තේ? කාටද ඔක තේරුම් නැත්තේ? සාහන් තේරුණාද? ආසහන් දිනුෂා තේරුණාද? දිනුෂා සම්පත් තේරුණාද? right. Rashik
රසිකාට දෙනවද? නදිනි තේරුණා සර්. right අනිත් අය ෆාතිමා තේරුණා සර්. අරුණි තේරුණා සර්. දුෂාන් තේරුණා සර්. අෂෙන් තේරුණා සර්. හංසිකා තේරුණා සර්. right ඒ තමයි ඔක තමයි කතන්දරේ. හරිද? ඉතින් මේක මේ බොහොම සරල දෙයක්. මහා මම මේ පැය එකමාරක් තරම් කතා කරාට ඇත්තටම පැය එකමාරක් ගන්න තරම් දෙයක්වත් නෑ මේකේ. නමුත් මම පුළුවන් තරම් සරලව කතා කරන්න මම උත්සාහ කරා මේක. ඒකෙදි මොකද අපි කරේ? වත්කම් සමානයි වගකීම් කියලා ඉස්සෙල්ලා ගත්තා. ඊට පස්සේ අපි වත්කම් සමානයි ප්‍රාර්ථනය දන වගකීම් කියලා ගත්තා. මේ දැන් පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව. ඇත්තටම මෙතෙන්දී පළවෙනි අවස්ථාවේදී වාක්‍ය උනේ ප්‍රාග්ධනය. වාක්‍ය උනේ ප්‍රාග්ධනය. right? ඊටමතරව කලින් කතා කරා අපි එනුම් කරන සමීකරණයේදී මේ කතා කරේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණය මොකද? ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණය ව්‍යාපාරයේ පැත්ත අපි කිව්වා දිනුම් කරන සමීකරණයෙම පදනම් ආදින කාරණා දෙකක් එක වත්කම් මූල්‍ය නේදී ඇති ආකාරය දෙක ව්‍යාපාර ඒකක සංකල්පය right ව්‍යාපාර ඒකක සංකල්ප මේක තමයි අපි එක මේක තමයි දෙක right හරි මේක අපි ඉස්සෙල්ලා කිව්වොත් මේක ආපහු කිව්වොත් වත්කම් වත්කම් 50000ක් සල්ලි දැම්ම අයිතිකාරයා එක ව්‍යාපාරේ වක්කියම් බාටපත් වෙනවා අයිතිකාරයට ආපස්සට දෙන්න ඕන නිසා ඒක සංකල්පයක් ඊට පස්සේ ගියාම බැංකු ලෝන් එකක් ගන්නවා මේ ප්‍රාර්ථනාවෙන් අපිට ඔහම ලියනවා බාහිර වත්කම් ටික 50000කට තව 25000ක් එකතු වෙනවා right ප්‍රාර්ථනය 50000 වෙනස් වෙන්නේ නැහැ බාහිර වත්කින් 25000ක් මේ කාරණා දෙක අමදිස්සෙම
තෘප්ත වෙන්න ඕන. වත්කම් මූලණය වේදී ආකාරයේ 75000 වත්කම් කියන කොහොමද මූලණය උනේ? 50000 ප්‍රාර්ථනෙ 25000 බාහිරවත්. ව්‍යාපාරික සංකල්පන තමයි. ඒතර ව්‍යාපාරික සංකල්ප ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දෙක අතර. ව්‍යාපාරික සංකල්ප ක්‍රියාත්මක වෙන්නේ වත්කම් මේ දෙක අතර. මේ 50000යි මේ 50000යි අතර. right මම ඔක ලියා ගන්න අපි ඊට පස්සේ ටියුටර් සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා ලියා ගන්න මේක. සර් Yeah. මේ ගිණුම් කරන සමීකරණය ලියන්න කියලා කිව්වොත් වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන බාහිර වගකීම් කියලාද ලියන්න ඕන? ඔව්. එහෙම ගිණුම් කරන සමීකරණ ලියන්න කියලා එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ කිසිම වෙලාවක. මොකද ගිණුම් කරන සමීකරණ විවිධ අවස්ථා තියෙන නිසා. නමුත් ඔයාලට ගිණුම් කරන සමීකරණයට දාලා ගණන් හදන්න කිව්වොත් වත්කම් සමානයි ප්‍රාග්ධන ධන බාහිර වගකීම් කියන ගිණුම් කරන සමීකරණ දාලා තමයි හදන්න ඕන. මේ ගිණුම් කරන සමීකරණය තවදුරටත් එක්ස්පෑන්ඩ් වෙනවා. අපි තවදුරටත් පුල් වෙනවා. අපි කතා කරමු ඉස්සරහට ඒක. ඒ සමානයි c ධන l කියලා මේ අවස්ථාවේදී එනවා. මේ අවස්ථාවේදී මේක තව පුල් වෙනවා. අපි ඒක කතා කරමු ඉස්සරහදී. දැනට ගණන් හදන්න පාවිච්චි කරන හුඟක් වෙලාවට ඒ සමානයි c ධන l කියන ගිණුම් කරන සමීකරණය. අද ප්‍රශ්නයක් අහන්නේ නැහැ ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා. මේ ප්‍රශ්නයක් එහෙම අහන එක අසාධාරණයි. එහෙම ප්‍රශ්නයක් අහන එක. ඔය ගිණුම් කරන සමීකරණ විවිධ අවස්ථා තියෙනවා. නමුත් ගණන් හදන්න හුඟක් වෙලාවට භාවිතා වෙන්නේ ඒ සමානයි c ධන l. right ළමයි මට මේ ජීවන් සර් කිව්වා මේ රිවිෂන් ක්ලාස් එකකට වෙලාවක් වෙන් කරගන්න කියලා. ඔයාලට පුළුවන් වෙලාවක් මම වෙලාවක් යෝජනා කරන්නද? ළමයි වෙලාවක් යෝජනා කරන්නද? මම කියනවා ඔයාලට Tuesday. Sorry. Tuesday at 7 p.m. මේක බලන්න. අඟහරු වලරය හතර. ආලමයි පුළුවන්. හොඳයි. පුළුවන් සර්. අශෝක් නේ. එහෙනම් date and time is confirmed නා. අඟහරු වලරය හතට. හරි. ඒ කියන්නේ හෙට සවුන්දා අපව අඟහරු වලරය හතට අපි හම්බ වෙනවා. කන්ෆර්ම් හැමෝටම කිව්වා. right. අපි දැන් ඉස්සෙල්ලාම එතෙන්දී මේ පැයකමාරක් වගේ කාලයක්
උපරිම පැය දෙකයි පටන් ගනිද්දී රිවිෂන් ක්ලාස් එක කරන්නේ. හරි අපි ඩිංග යමු මේ එකපාරට පැය දෙකමාර තුන වදින්න ඕනේ නැහැ බොරු වැඩ ඒවා. එකමාරක් දෙකක් වගේ වැඩේ පටන් අරගෙන අපි ඩිංග ඇඩ්වාන්ස් පැත්තට යමු මේ තාම ඔයාලට මෙහෙම මේ පැය ගණන් තරම් දේවල් කතා කරෙත් නැහැ. හරි මේ කන්ෆිගරේෂන් ක්ලාස් එක කලින් පටන් ගත්තේ මොනවද ජීවන සමූහ තීරණයක් එක අපි අඟහරුවාද 7 නම් පැයකමාරක් හෝ දෙකක් දෙක කාල සීමාවකට පන්තිය කරමු මේ බදාදා තමයි සර් බදාදා දාගන්න බැරිද? ප්‍රශ්න තියෙන්නේ මේක ඇත්තම කිව්වොත් මම higher national diploma කියන ආයතනයේ ලබදුව මම විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මට සවුන්දා බදාදා බ්‍රහස්පතින්දා දවස් 3ම ලෙක්චර්ස් එකේ හවස ඔන්ලයින් මම කරනවා. ඉතින් මට සවුන්දා බදාදා බ්‍රහස්පතින්දා මට බෑ. ඊට පස්සේදී සිකුරාදා වලයි ජීවන හවසට සර් මොකද ඉරිදා හවසට මේකයි පුතා කේස් එක ඉරිදා හවස කරොත් කියන්නේ හෙඩක් නේද කොට එපා වෙන වැඩේ තේරෙනවද දැන් කියන්නේ රිවිෂන් ක්ලාස් එකෙන් පස්සේ කෙරේ පැය දැන් ඔක දැන් නෝමල් හෝල් එකේ තියෙන පන්තියක් නම් පැය 4ක් 5ක් 6ක් 7ක් මම ඉතින් පැය 8ක් ක්ලාස් කරලා තියෙනවා. මේ හෝල් එකක ක්ලාස් එකක් වගේ නෙවෙයි මේ ක්ලාස් එක. ඒක පැය දෙක පැනලා පස්සේ හරි අමාරුයි අදින්න. අමාරුයි කියන්නේ ඒක සාර්ථක නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්න කියන නිසා කියන්නේ. ඒ කියන්නේ මේ අර මුණ ලැබුණ හම්බෙලා කරන ක්ලාස් එකක් පැය 4ක් 5ක් කරන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකක් පැය 4ක් කරන්න බෑ. ඒක සාර්ථක නැහැ. ඒක මේ හරි ඉම්පැක්ටිකල්. ඒ කියන්නේ ආටිෆිෂල් එක. අන්තිම තමයි අවශ්‍යම අපි තියරි ක්ලාස් එක කරද්දී මේ තියරි ක්ලාස් එක මම හැමතිස්සෙම try කරන පැය දෙකමාරකට සීමා කරලා මොකද තියරි එක ඔලුවට දාන්න තියරි එක ඔලුවට දාගත්තට පස්සේ පොඩ්ඩක් මොකද අලුත් දෙයක් නේ දාගන්න ඔලුවට දාගන්නේ. එතකොට ඒක පොඩ්ඩක් අපේ ඇඟට අර පත්තියන් වෙන්න අපිට ඇඟට දාගන්න පොඩි කාලයක් යනවා ඒක. ඒතර ඒක ෆෙඩ් අප් වෙලා ඉන්න කෙනෙක්ට ඊට පස්සේ තියරි ක්ලාස් එක පටන් ගන්න එක තේරුම් ගන්න. ඒකයි මම කල්පනා කරේ කියන්නේ තියරි එක තියරි ක්ලාස් මේ ඒවා පැය 4ක් මම ක්ලාස් කරන ඔන්ලයින් ක්ලාස් කරන මගේ පුදුලිය කැමැත්තක් නැහැ. අන්තිමයි තියරි ක්ලාස් එකේ එකක් පටන් ගන්න කරනකොට ෆුල් ෆ්‍රෙෂ් මයින්ඩ් එකේ ඉන්න ඕන. නැත්නම් ඒ තියරිය රටින්නේ නැහැ එකට. විශේෂයෙන් දැන් හවුල් ව්‍යාපාර ගණන් කරද්දී සමාගම් ගණන් කරද්දී ඔයාලා හොඳටම තේරෙනවා. හවුල් ව්‍යාපාරට අනිතරා සංකීර්ණයි. මේ වෙලාවට නිදහස් මනසකින් ඉන්න සැහැණ වැඩක් තියෙනවා. දැනට බය වෙන්න බෑ කවුරුවත්. මේ රිවිෂන් ක්ලාස් එකක් කියලා අමාරු නෙවෙයි දේවල් නෙවෙයි කතා කරන්නේ. කොහොම සාල් දේවල් කතා කරන්නේ. හැබැයි රිවිෂන් ක්ලාස් එකේ අපි ඩිංග විභාග ප්‍රශ්න දක්වාම යනවා. රිවිෂන් ක්ලාස් එකේ ටියුට් එකේ සිම්පල් ක්වෙස්චන්ස් වලින් පටන් ගන්න විභාග ප්‍රශ්න දක්වාම යනවා. ඒ කියන්නේ පාඩම් ඉවර වෙලා සතියක් හෝ එකමාරක් ඇතුළත model questions and exam questions everything will be discussed. ඔයාලා එක්සෑම් ගෙට්ටුවේදී අපව පාස් පේපර්ස් කන්දරම් අලුතෙන් පාස් පේපර්ස් කරන්න හම්බෙන්නේ නැහැ. ඒතුරු අවශ්‍ය නැහැ. මේෙද්දි මොඩල් පේපර්ස් කරන්න පුළුවන් අපට. හරි? එහෙම ටාගට් ට්‍රේනින් සමා වෙලා තමන් අනිත් දේවල් තියන අයිස් කරගෙන ගාරුවාද හතර අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ අංගහරුවාද හතර සම්බන්ධ වෙන අපිත් එක්ක අපි ක්ලාස් එක කරගෙන යමු. මට සහයෝගයක් දෙන්න මොකද මම ඉර වෙලා ඉන්නේ මේ කැම්පස් එකේ ලෙක්චර්ස් වල මම දැන් හෙට අනිද්දා සෙමෙස්ටර් එක ඉවරයි. මම යාළුවා එක්සෑම් තියන්න ඕන, පේපර්ස් බලන්න ඕන, ලකුණු ඉෂුව කරන්න ඕන, ඒවත් කරන්න ඕන. ඒක තමයි ඔෆිස් එකකට කරන්න ඕන. ඔයාලත් වැඩ කරන්න ඇති. මේ හැමදේම එක්ක තමයි බැලන්ස් කරමු අපි. මේ ඔයාලත් කියන දේ මම හොඳ සර්විස් එකක් දෙන්න ඕන. හරි? ඒ නිසා මම පොඩි සහයෝගයක් දෙන්න. හරි. අපි යමු ටියුට් එකට. මට විනාඩි 3ක් 4ක් පොඩක් බ්‍රේක් එකක් දෙන්න. විනාඩි 3ක් විතර.
හරි හරි ළමයි මට පොඩ්ඩක් කියන්න මේ වෙනදට වඩා බෝඩ් එක පැහැදිලිද? වෙනදට වඩා බෝඩ් එක පැහැදිලිව පේනවද? පැහැදිලි සර්. බෝඩ් එක නම් පැහැදිලිව පේනවා සර්. අර හිටපු ගමන් අඳුර වෙනවා, ආයිත් එළිය වෙනවා, ඒ වගේ ගතියක් නම් තියෙනවා. එහෙමත් කියනනේ. නෙමෙයි මාව දැන් මාව ඇහෙනවද? හොඳට ඇහෙනවද? ඇහෙනවා සර්. right. බලමු අපි ඉස්සරහට මත මේ පුළුවන් තව ඉම්ප්‍රූව්මන්ට්ස් මම බලාපොරොත්තු වෙනවා බලමු අපි. එහෙනම් සර් පොඩ්ඩක් සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා මේ වැස්ස. හරි අපි යන් ටියුට් එකට. මම බෝඩ් එක නකනවා. කවන්න නැහැ නේද? ඔයාලා බෝඩ් එක කතා කරත් ඔයාලානේ ළමයි කතා කරන්නේ. අනිසා ඔයාලා ක්ලාස් එකක් විදියට ඔයාලා අතර හොඳ කෝඩිනේෂන් එකක් තියාගන්න. ඔයාලා ක්ලාස් එකේ ළමයි දැන් 20ක් විතර ඉන්නෝනේ. ඒ 20 අතර හොඳ කෝඩිනේෂන් එකක් තියාගන්න. මොකක් හරි ක්‍රමයකින් මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ කෝඩිනේෂන් එක තියාගන්න. හරි ඉස්සම. ඔයාලා ගෲප් එකක් හදන්නද? ඔව් chat group එකක් හදලා එහෙම කොහොම හරි කමන්නේ නැහැ මොකක් හරි හොඳ කෝඩිනේෂන් එකක් තියාගන්න ඔයාලා අතර. ඒ කියන්නේ ඒතර හැමතිස්සෙම මේ අර මොකක් හරි මම ඔය කැම්පස් එකේ ලෙක්චර්ස් කරද්දී එහෙම හැමතිස්සෙම මේ කණ්ඩායම වෙනුවෙන් එක්කෙනෙක් මාත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මම එයාට තමයි මැසේජ් එක දෙන්නේ. ඒ වගේ ඒතකොට එයාලා වගේ මාත් එක්ක කතා කරන්න පුළුවන් තරම්. يعني මම ප්‍රශ්න අහද්දී උත්තර දෙන්න මට. මාත් එක්ක කතා කරන්න. නැත්නම් මම දන්නේ මේ ඔයාලා මගෙත් එක්ක ඉන්නවා කියලා. නැත්නම් මම මේ කැම්මයක් ඉස්සරහට ගිහලා මම තනියම කියවෙනවා වගේ මට තේරෙන්නේ නැහැ. හරි මට ඔයාලා පේන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මාත් එක්ක කතා කරන්න පුළුවන් තරම් ලයිව් ඉන්න මාත් එක්ක. රයිට්. අපි ටියුට් එකට යමු. විලම් කරන සමීකරණ ටියුට් එක.
page number 2 කියනවා ගිණුම් කරන සමීකරණයෙන් පැහැදිලි කරන්නේ ව්‍යාපාරයේ වත්කම් මූල්‍යණය විය යුතු ආකාරය. ව්‍යාපාරයේ වත්කම් මූල්‍යණය විය යුතු ආකාරය. අපි කතා කරා ඒක. මූල්‍යණය විය යුතු ආකාරය. තමයි මේ ගිණුම් කරන සමීකරණයම තමයි අපි ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නවා මූල්‍ය ප්‍රකාශන කට්ටලේ කතා කරා පළවෙනි පාඩමේදී මූල්‍ය ප්‍රකාශන කට්ටලේ එක ප්‍රධානතම මූල්‍ය ප්‍රකාශනයක් වන මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. හරි ඉංග්‍රීසි කියනවා statement of financial position. Statement of financial position. Right? Statement of financial position. තමයි මේ අපේ මේ accounting වල අවසානයේ යන ගමනේ මේ අවසානයේ අපි හදන්නේ මේවා. මූල්‍ය ප්‍රකාශන කට්ටලේ. මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ප්‍රධානතම මූල්‍ය ප්‍රකාශනයක් වන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් පෙන්눔 කරන්නේ ගිණුම් කරන සමීකරණයම තමයි. ගිණුම් කරන සමීකරණයම තමයි. ඒකෙන් ගිණුම් කළා මෙතන වත්කම් මුළු වත්කම් ගණන් මම නිකන් අහන් ඉන්න මං කියන දේවල් වත්කම් මෙන්න වත්කම් වල එකතුව මෙතන හිමිකම කියන්නේ ප්‍රාග්ධනය හා සමාන දෙයක්. ප්‍රාග්ධනය වඩා පොඩ්ඩක් පුළුල් හිමිකම අනිත් පැත්තේ වක්කී. right මෙන්න වත්කම් සමාන හිමිකම මම එනම් ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධනය වක්කී. මේ මොකද්ද මේ තියෙන්නේ? අවසානයේ ආයෙ තියෙන්නේ ගිණුම් කරන සමීකරණ. මේ මූල තත්ත්ව ප්‍රකාශනයෙන් කියන්නේ අවසානයේ ගිණුම් කරන සමීකරණ. නැත්නම් වත්කම් මූලණය විය යුතු ආකාරය. මේ වත්කම් ටික මෙන්න වත්කම් වල සල්ලි ආපු ආකාරය ප්‍රාග්ධනය මෙච්චරයි. වක්කීම් මෙච්චරයි. මේ මූල තත්ත්ව ප්‍රකාශනයෙන් පෙන්눔 කරන්නේ අවසානයේ ගිණුම් කරන සමීකරණ තමයි. ඉතින් ගිණුම් කරන සමීකරණයෙන් පෙන්눔 කරන්නේ වත්කම් මූලණය විය යුතු ආකාරය. මොකද්ද මූලණය වෙලා තියෙනවා කියන්නේ වත්කම් අත්පත් කරගන්න කොහෙන්ද සල්ලි ආවේ කියලා. දෙවෙනි කාරණාව මූල්‍යණය වීම ෆයිනෑන්සිං යන්නෙන් අදහස් වන්නේ වත්කම් ගොඩනගා ගැනීමට මුදල් සපයාගත් ආකාරය. කොහොමද සල්ලි ආවේ කියලා. ඕනෑම තුන්වෙනි කාරණාව ඕනෑම ව්‍යාපාරයක් ආරම්භයේදී අරමුදල් සපයාගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. අපි කතා කරා වත්කම් ට්‍රිලියන ගණනක් තියෙන්න පුළුවන්. වත්කම් ට්‍රිලියන ගණනක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ට්‍රිලියන ගණන මොනවද? ෆයිනෑන්ස් වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. මොකද්ද ක්‍රම දෙක වශයෙන්? වත්කම් සහ බාහිර ණය. ඒ වත්කම් බාහිර ණය වලින් සහ අයිතිකරුවාගේ සල්ලි වලින්. නේද? මොකද ක්‍රම දෙක එක්ක අයිතිකරු නැත්නම් අයිතිකරුවන් අරමුදල් සපයන්න ඕන, සල්ලි දාන්න ඕන. එහෙම නැත්නම් බාහිර පාර්ශවයන්ගේ සල්ලි එන්න ඕන. බාහිර ණය. ඒ ක්‍රම දෙකෙන් තමයි වත්කම් මූලණය වෙන්නේ. අයිතිකරුවා දාන සල්ලි වලට ඉංග්‍රීසියෙන් කියනවා කැපිටල්. එහෙම නැත්නම් ඉක්විටි. ඉක්විටි දෙකම එකයි හොඳයි. කැපිටල් නැත්නම් ඉක්විටි. ඉක්විටි කියන වචනේ ටිකක් පුළුල් වචනයක්. right? හිමිකම කියන වචන සමාන වචනයක්. එන්නල පටල ගන්න එපා. අයිතිකරුද සල්ලි දානවා නැත්නම් බාහිර ණය අරගෙන සල්ලි දාන්න. බාහිර ණය ගණිතදි මොකක්ද කියන්නේ? ණය බාහිරින් ගන්න ණය debt financing. ණය අරමුදල්
ගැනීමක් තමයි බාහිර ණයෙන් සිද්ධ වෙන්නේ. හතරවෙනි කාරණාව ඉහත ආකාර දෙකින් එක් ක්‍රමයකින් හෝ ක්‍රම දෙකෙන්ම සපයා ගන්නා අරමුදල් වලින් සමස්ත ව්‍යාපාරයේම වත්කම් මූල්‍යණය වීමක් සිද්ධ වෙනවා. මේක කතා කරා ඒක. එක්ක මේ ක්‍රම දෙකම නැත්නම් මේ ක්‍රම දෙකෙන් එකක් තමයි ව්‍යාපාරයේ වත්කම් මූල්‍යණය වෙන්නේ. වෙනත් ආකාරයකින් කියතොත් ව්‍යාපාරයේ මුළුවත්කම් වලගේ කතා කරා මුළුවත්කම් වලගේ මිලදී ගත්තගේ හොඳ මා උදාහරණයක් මම කතා කරා මුළුවත්කම් වලගේ මිලදී ගත්තගේ අයිතිකරුන් විසින් ව්‍යාපාරයට සපයන වරමුදල් වල සහ බාහිර පාර්ශ්වයන්ගෙන් ලබාගත් වරමුදල් වල එකතුවට සමාන වේ. පස්වෙනි කාරණාව එනම් මුළුවත්කම සමානයි අයිතිකරු ව්‍යාපාරයට සපයන වරමුදල් එකතු කිරීම බාහිර පාර්ශ්වයන්ගෙන් ව්‍යාපාරයට සපයන වරමුදල් ණය වශයෙන් ගත්ත සල්ලි. ඒ කාරණා ටික බොහොම පැහැදිලිව අදා කරා. right හයවෙනි කාරණාව සමස්ත ගිණුම් කරන සමීකරණයටම පදනම සපයන්නේ ගිණුම් කරණයේ මූලික සංකල්පයක් ලෙස සැලකෙන ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය අපි කතා කරා. මම කිව්වා ගිණුම් කරන සමීකරණයට පදනම් වෙලා තියෙන ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි වත්කම් මූල්‍යණය විත්‍ය ආකාරය. අනිත් එක තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. අපි ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ගිණුම් කරන එක සංකල්පය. right එම නිසා හත්වෙනි කාරණාව ගිණුම් කරන සමීකරණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ව්‍යාපාර ඒකක සංකල්පය මනා ලෙස අවබෝධ කරගෙන තිබිය යුතුයි. නිසා ගිණුම් කරන එක සංකල්ප සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ගිණුම් කරන සංකල්පය ගිණුම් කරන සමීකරණය තේරුම් ගන්න නම්. අටවෙනි කාරණා ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරයේ එහි අයිතිකරු එහෙම නැත්නම් අයිතිකරුවන්ගෙන් වෙන්වූ ස්වාධීන ඒකකයක් ලෙස සැලකේ. මේ කාරණාව අතු පෑනකින් ඉලක්ක ගහලා හයිලයිට් කරගන්න. මේ කාරණාව අතු පෑනකින් ඉලක්ක ගහලා හයිලයිට් කරගන්න. ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරය ඇලයිලක් ඒ අයිතිකරුවන්ගෙන් වෙන්වූ ස්වාධීන ඒකකයක් ලෙස සැලකේ. ඒ අනුව ඒක ටික හයිලයිට් කරගන්න හොඳද? ඒ අනුව ව්‍යාපාරය හා එහි අයිතිකරු අතර සිදුවන මූල්‍යමය ගනුදෙනුවක් හෝ සිද්ධියක් වන්නේ නම් එය ව්‍යාපාරය තුළ සිදු වූ ගනුදෙනුවක් සිය සලකා ගැනීම ගත කළ යුතුය. ඒ කියන්නේ මොකද්ද? අයිතිකාරයයි ව්‍යාපාරයයි අතර යම් ගනුදෙනුවක් සිද්ධ වුණත් අයිතිකාරයයි ව්‍යාපාරයයි අතර යම් ගනුදෙනුවක් සිද්ධ වුණත් ඒ ගනුදෙනුව ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් ව්‍යාපාරයේ ගනුදෙනුවක් ලෙස සඳහන් කරන්න ඕන. ඒක නිසා තමයි අපි අයිතිකාරයා ව්‍යාපාරයට දාපු සල්ලි එක පැත්තකින් ව්‍යාපාරයේ වත්කමක් වශයෙන් පිළිගත්තේ අනිත් පැත්තෙන් ව්‍යාපාරයේ ඒක අයිතිකාරයට දෙන්න ඕන නිසා එක ව්‍යාපාරයේ වගකීමක් වශයෙන් පිළිගත්තේ. අයිතිකාරයයි කියලා බෑ. අයිතිකාරය සහ ව්‍යාපාරය අතර ගනුදෙනුවක් සිද්ධ වුණත් ව්‍යාපාරයක සංකල්පයට අනුව ඒක ව්යාපාරයේ ගනුදෙනුවක් වශයෙන් ගිණුම් ගත විය යුතුයි. වාර්තා විය යුතුයි. alright කී පදනම් මත පිහිටා අයිතිකරුවන් විසින් යෙදූ අරමුදල් හිමිකාරිත්ත ප්‍රාග්ධනය අයිතිකාරයෙන් දාපු සල්ලි වලට කියනවා ප්‍රාග්ධනය කියලා. නැත්නම් ව්‍යාපාරයේ අභ්‍යන්තර වගකීම මත පමණක් ක්‍රියාත්මක වන ව්‍යාපාරකම අපි කියන්නේ පළවෙනි ගිණුම් කරන සමීකරණය. පළවෙනි ගිණුම් කරන සමීකරණ අපි කිව්වා වත්කම් සමානයි වගකීම. එතෙන්දී අයිතිකරුවාගේ
ප්‍රාග්ධනයේ පමණක් අයිතිකරුවාගේ ප්‍රාග්ධනයෙන් පමණක් වත්කම් මූල්‍යණය වීලා තියෙන අවස්ථාවක මේ වගකීම සමාන වෙනවා ප්‍රාග්ධනය. අයිතිකරුවාගේ ප්‍රාග්ධනයෙන් පමණක් වත්කම් මූල්‍යණය වී ඇති අවස්ථාවක විනුම් කරන සමීකරණය සමාන වෙනවා වත්කම් සමානයි ප්‍රාග්ධනයට. අපිට දාගරයි. right right දෙක යන පුළුවන් වත්කම් සමානයි ප්‍රාග්ධනය. වත්කම් සමානයි ප්‍රාග්ධනය. හරි වත්කම් මූල්‍යණය වීමට හිමිකාරිත ප්‍රාග්ධනයට අමතරව බාහිර පාර්ශ්වයන්ගෙන් අරමුදල් සපයා ගැනීමේදී ඉහත සමීකරණය පහත ආකාරයට ප්‍රසාරණය වේ. ඒ කියන්නේ මොකද්ද? මේක පළවෙනි අවස්ථාව නම් දෙවෙනි අවස්ථාවේදී මේ වත්කම් තව ටිකක් වැඩි කරගන්න බාහිර පාර්ශ්වයන්ගෙන් ණයක් ගන්නවා. එතකොට මොකද මේ වත්කම් ප්‍රමාණය තවත් වැඩි වෙනවා. දැන් වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන බාහිර වර්ගය. right A සමානයි C ධනය. asset equal capital plus liability. assets equal A කියන්නේ මොකද්ද? assets C කියන්නේ capital. A කියන්නේ liability. අපි ඕ ටික ටියුබ් ටික එන්න කලින් ඕ ටික සාකච්ඡා කරා. ළමයි එහෙම නේද? නදිනි පැහැදිලිද? පැහැදිලි සර්. right ජයනාත් පැහැදිලිද? පැහැදිලි සර්. ඔව් ජයනාත් පොඩක් පරක් ජොයින් වෙද්දී පරක් වුණාද? වැස්ස සර්. ඒකයි ගේස් ගන්න. තාමත් වහිනවා. ඔව් ඉතින් ළමයි සමහර අය sign out වෙලා තියෙනවා. මට වැස්ස නිසා වෙන්නේ නැති but don't worry. මම recording එක මගේ YouTube channel එකට මම දාන්නම් ඔයාලට. මම date එක සහ මාතෘකාවත් specify කරලා දාන්නම්. ඔයාලට ඔයාලේ යාළුවන්ට බලා ගන්න පුළුවන්. අනිත් group එකක් වශයෙන් එකට ඉන්න ඔයාලා. ඒත් ඔයාලගේ knowledge share කරන්න පුළුවන්. ඔයාලට පහසුවක් ඒක සමහර දේවල් share කරගන්න. ඒක පහසුවක්. නිසා group එකක් වශයෙන් එකට ඉන්න. දැන් මටත් කරවනවා සෑහෙන්න. මේ එමුණුත් මම ක්ලාස් එක 9ට නවත්තනවා. නිසා විනාඩි 15ක් වගේ ප්‍රමාණයක් කළා නවත්තන්න. මටත් සෑහෙන ගොරවනවා මම. හොඳේ. හරි. අපි යමු ගැටළු වලට. page number 3. page number 3. මට මම නම් කරන කෙනාට උත්තරේ කියන්න ඕන. අනිත් අය උත්තරේ අහන්න උත්තරේ මම ටයිප් කරලා එවන්න ඕන. ටෙක්ස්ට් කරලා එවන්න ඕන right? හැමෝම. ව්‍යාපාරයට එහි අයිතිකරුගෙන් හා වෙනත් පාර්ශ්වයන්ගෙන් වෙන්නෝ ස්වාධීන ප්‍රාත්මක ඇති බව පැහැදිලි කෙරෙන්නේ ඕකේ රනිෂා ඕකේ ව්‍යාපාරයක සංකල්පය මගිනි දෙක කාලච්ච සංකල්පය මගින් තුන ගැලවුම් සංකල්පය මගිනි හතර පිරිවැය සංකල්පය මගිනි පහ මූල්‍ය මෙනුම් සංකල්පය මගිනි තමයි මෙතෙන්දී
මේ අනිකුත් සංකල්ප සියල්ලක්ම ඔයාලට වෙනම පාඩමක් වශයෙන් අපි කතා කරන ඉස්සරහදී කලබල වෙන්න එපා. ඒක නිසා නමුත් මේකේ උත්තරය ඔයාලා දන්නෝ. මම උත්තරේ කියන්න මේ නදිනි උත්තරේ මොකද්ද මේකේ? කොහොමද අනිත් අය උත්තරේ වල තියෙනවා? එක සර්. ඔව් එක උත්තරේ. පළවෙනි එක උත්තරේ. ව්‍යාපාර ඒක සංකල්පය මගිනි. අනිත් සංකල්ප ටික අපි කතා කරන ඉදිරියේ. දෙක අයිතිකරුගේ පෞද්ගලික මෝටර් රථය අලුත් වැඩියා කිරීමේ වියදම ව්‍යාපාරික වියදමක් ලෙස සලකනු නොලබන්නේ. දැන් මම කිව්වා ව්‍යාපාරයේ වියදමක් නැත්නම් අයිතිකරුගේ පෞද්ගලික වියදමක් ව්‍යාපාරයේ වියදමක් වෙන්නේ නැහැ. මම කිව්වා අයිතිකරුගේ වයිෆ් සරවණ යනවා නම් මේ වියදම ව්‍යාපාරයෙන් දරන්න බෑ. ව්‍යාපාරය කියන්නේ එකක්, අයිතිකරු කියන්නේ තව එකක්. අයිතිකරුගේ දරුවන්ගේ පන්ති ෆීස් ව්‍යාපාරයේ වියදමින් ගන්න බෑ. මොකද ව්‍යාපාරයේ වියදමක් නෙවෙයි. අයිතිකරුගේ පුද්ගලික මෝටර් රථයේ අලුත් වැඩියාව ව්‍යාපාරයේ සලිලෙන් කරන්න බෑ. ඒක වැරදි. ඒක ව්‍යාපාරයේ වියදමක් නෙවෙයි. ඒතර මේ වගේ බෙදීමක් ඇති කරන්න හේතු වෙච්ච ගිණුම් කරන සංකල්පය මොකද්ද? මට ප්‍රශ්න අංකෙත් එක උත්තරේ වුණා. උපචිත සංකල්පය, ඓතිහාසික පිරිවෙස් සංකල්පය, ව්‍යාපාර ඒකක සංකල්පය, කාර්ය සංකල්පය, මූල්‍ය වෙනුම් සංකල්පය. දෙකට උත්තරේ මට කියන්න. සම්පත් උත්තරේ මොකද්ද? තුන සර්. ඔව් උත්තරේ තුන්වෙනි එක. බොහොම හොඳයි. උත්තරේ තුන්වෙනි එක. තුන්වෙනි ප්‍රශ්නේ ගිණුම් කරන ඒකකයකට අදාළ මූල්‍යමය ආර්ථික තොරතුරු වලට නිදසුනකි. ගිණුම් කරන ඒකකයට අදාළ මූල්‍යමය ආර්ථික තොරතුරු වලට නිදසුනකි. මූල්‍යමය ආර්ථික තොරතුරු. මූල්‍යමය ආර්ථික තොරතුරු. හරි. ව්‍යාපාරයේ මුළුවත්කම් ලක්ෂ 60යි. මිලියන 6යි. ආයතනයේ සේවක මණ්ඩලය 550යි. ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. තත්වයෙන් ගුණයෙන් උසස් භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් මහජනයා තුළ හොඳ ප්‍රතිචාරයක් ඇත. පහ අවසාන එක පරිසර දූෂණය සම්බන්ධයෙන් ආයතනයට විරුද්ධව පැමිණිලි ඇත. උත්තරේ මොකද්ද මට කියන්න හර්ෂණ? එක පළවෙනි එක. ඔව් අපි කතා කරා right ගිණුම් කරන යෙදුමේදී ගිණුම් කරන යෙදුමක් බවට පත් වෙන්න. මම පළවෙනි 10 ක්ලාස් එක කරනකොට ගොරවනවා. හොඳයි සත්. ඒක නිසා මම 9 ක්ලාස් එක නවත්තනවා. ගිණුම් කරණය තුල ගිණුම් කරන යෙදුමක් බවට පත් වෙන්න නම් ගිණුම් කරන යෙදුම් කියලා අපි කතා කරේ මොනවද? ආශයෙන් ගිණුම් කරන යෙදුම් කියලා අපි කිව්ව මොනවටද? ගනුදෙනු හා සිද්ධි. ඔව් බොහොම හොඳයි. ගනුදෙනු හා සිද්ධි. බොහොම හොඳයි. ගනුදෙනු හා සිද්ධි. ඔය තදින් කරනවා හොඳේ. ගනුදෙනු හා සිද්ධි තමයි ගිණුම් කරන යෙදුම් බවට පත් වෙන්නේ. මේ ගිණුම් කරන ගනුදෙනු හා සිද්ධි ගිණුම් කරන යෙදුම් බවට ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදුම් බවට පත් වෙන්න නම් මේවා මුදලින් මැනිය හැකි විය යුතුයි. මුදලින් මැනිය හැකි විය යුතුයි. මුදලින් මැනිය හැකි විය යුතුයි. නැත්නම් ඒවා ගනුදෙනු හා සිද්ධි බවට පත් වෙන්නේ නැහැ. ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදුම් බවට පත් වෙන්නේ නැහැ. මෙතන අහන්නේ එතෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට ආර්ථිකමය තොරතුරු. එතන ආයතනයේ සේවක මණ්ඩලය 550ක් කියන එක
මුදලින් මැනිය හැකි තොරතුරක් නෙවෙයි. සභාපති ජ්‍යෙෂ්ඨද කනිෂ්ඨද කියන එක මුදලින් මැනිය හැකි තොරතුරක් නෙවෙයි. බාණ්ඩාල විකල්ල හොඳ නමක් තියෙන එක මුදලින් මැනිය හැකි තොරතුරක් විදිහට මේ අවස්ථාවේදී ගන්න බෑ. නමුත් කවුරු ව්‍යාපාර වලද වල ගන්නවා. මේ අවස්ථාවේදී ගන්න බෑ. පරිසර දූෂණ සම්බන්ධයෙන් ව්‍යාපාරයට පැමිණිල්ලක් ඇතවිය. ඒකත් මුදලින් මනින්න බෑ. ඒක නිසා උත්තරේ වෙන්නේ ව්‍යාපාරයේ මුලවත්කම් මිලියන 6 කියන කාරණාව තමයි අපට ගන්න පුළුවන් වෙන උත්තරේ විදිහට 3ට 1 උත්තරේ. 4 ගිණුම් කරන ඒකකයට අදාළ මූල්‍යමය නොවන තොරතුරු. මූල්‍යමය නොවන non financial කියන එක. කියන්නේ ගණදෙනුවා සිද්ධි ටිකක් දීලා ඇති. එතනින් ගණදෙනුවා සිද්ධි නැත්නම් ගිණුම් කරන යෙදවම් බාරපත් නොවන මුදලින් මනින්න බැරි. ව්‍යාපාර ඉක්ුත් වර්ෂයේ ශුද්ධ ලාභය 5,40,000. ශුද්ධ ලාභය මෙච්චරයි. බොහොම පැහැදිලිව මුදලින් මැනිය හැකි. ගිණුම් කරන යෙදවමක් බාට ගන්න පුළුවන්. ව්‍යාපාරයේ ජංගම නොවනවත්කම් මිලියන 3.5යි. දැන් ජංගම නොවනවත්කම් කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වත්කම් කියන වචනේ ඔයාලට හුරුයි. මුදලින් මැනිය හැකි. ව්‍යාපාරයේ මුළු වගකීම් මිලියනයක්. වගකීම් ටික මුදලින් මැනිය හැකි. සේවක අභිප්‍රේරණ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් ව්‍යාපාරික ක්‍රියාත්මක වේ. සේවක අභිප්‍රේරණය employee motivation ඒ සම්බන්ධයෙන් බොහොම සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවලු. තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන වැඩපිළිවෙල නැත්නම් සේවක අභිප්‍රේරණය අපිට මුදලින් මනින්න බෑ. විනාශ වූ බඩුතොගේ වටිනාකම 80,000. බඩුතොගයක් විනාශ වෙලා ඒකේ වටිනාකම බොහොම පැහැදිලිව මුදලින් මනින්න පුළුවන්. සේවක අභිප්‍රේරණ ක්‍රියාවලිය තමයි අපිට ගන්න වෙන්නේ. මේකෙදි මූල්‍යමය නොවන තොරතුරු වශයෙන් හැබැයි ළමයි මතක කරන්න එපා. මේ මූල්‍යමය තොරතුරු නැත්නම් ගිණුම් කරන යෙදවුම් වලට වඩා සමානක් වෙලාවට මූල්‍යමය නොවන තොරතුරු දේවල් තමයි ව්‍යාපාරයේ පැවැත්මට බලපාන්නේ. මම දවසක් කතා කරාම මට මතක විදියට ඒක සමානක් වෙලාවට මේ මූල්‍යමය වනතරතු නැත්නම් ගිණුම් කරන යෙදවුම් වල ශක්තිමත්භාවය තීරණය කරන මූල්‍යමය නොවන දේවල්. උදාහරණයක් වශයෙන් සමස්ත ව්‍යාපාරයම ඇදලා තියෙන්නේ මේ සේවකයන්ගේ අභිප්‍රේරණය මත වෙන්න පුළුවන්. ඒක නිසා අපි හිතන ඉන්නවා ෆයිනෑන්ෂලි මෙෂර් කරන පුළුවන් දේවල් තමයි අපිට වැදගත් වෙන්නේ කියලා නෑ. නමුත් ඊට එහා ගෙවු වැදගත්කමක් තියෙන non financial matters වල මූල්‍යමය නොවන දේවල් වල මොකද මූල්‍යමය වන දේවල් තීරණය වෙන්නේ මූල්‍යමය නොවන දේවල් මත. ඒක නිසා සමහර දේවල් මුදලින් මනින්න බෑ. නමුත් ඒවට වටිනාකම මෙන්න මෙච්චර කියලා කියන්න බෑ. ව්‍යාපාරයේ සමස්ත ව්‍යාපාරයේම ප්‍රාත්මක ඇදලා තියෙන ඒවා මත. right. හරි. පස්වෙනි කෝණය ළමයි පස්වෙනි එක අපි තාම කතා කරන්න ඕනේ නැහැ. මොකද ඒක වෙනම නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචන සාකච්ඡා කළා අපි ඒව සාකච්ඡා කරමු. පස්වෙනි එක සාකච්ඡා කරන්න එපා. 6 ගනුදෙනුවකට උදාහරණයක් නොවන්නේ. ගනුදෙනුවකට උදාහරණයක් නොවන්නේ. දැන් මතක් වෙන්න ඕන ගනුදෙනුවක් කියන්නේ ගිණුම් කරන යෙදවීමක්. ගිණුම් කරන යෙදවීමක් ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවීමක්. ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවීමක් වන්න නම් ඒක මුදලින් මැනිය හැකි වෙනවා. එහෙනම් මුදලින් මැනිය නොහැකි දෙයක් තියෙනම් අන්න ඒක තමයි දැන් අපි තෝරන්න ඕන උත්තරේ විදියට. රුපියල් ලක්ෂයක් වදා සංනිවේදන උපකරණ මෙලට ගැනීම. බොහොම පැහැදිලිව මුදලින් මැනිය හැකියි. ඔව් හයට උත්තරේ කට්ටිය එවනවා මට බොහොම හොඳයි. ඒක බොහොම පැහැදිලිව මුදලින් මැනිය හැකියි. සංනිවේදන උපකරණ. 75000ක ගොඩනැගිල්ලක් මිලට ගැනීම. 75000ක ගොඩනැගිල්ලක් මිලට ගැනීම. ඒකත් මුදලින් මැනලම කියනවා අපට. වත්කමක් නේද? 5000ක විදුලි බිල ගෙවීම. 5000ක ලයිට් බිල ව්‍යාපාරයේ ලයිට් බිල 5000ක් ගෙවලා. ව්‍යාපාරයේ වියදමක් ඒක.
විවිධ පාරිභෝගික චර්යා අධ්‍යයනය කිරීම. මොන්න පොඩ්ඩක් චර්යා අධ්‍යයනය කිරීම. මුදලින් මනින්න බෑ. ක්වොන්ටිෆයි කරන්න බෑ. ණයහිමියන්ට මුදල් ගෙවීම. ණයහිමියන්ට මුදල් ගෙවුවට පස්සේදී ඒ ගෙවපු ගාණ මනින්න පුළුවන්. ගෙවපු ගාණ මනින්න පුළුවන්. ඒක උත්තරේ වෙන්නේ 6ට 4. ඔව් 6ට 4. අර උත්තරේ අයවල තියෙනවා. ආරුණි මටේ වල තියෙනවා. හර්ෂණේ වල තියෙනවා. නන්දිනී වල තියෙනවා. උත්තර හරි 6ට 4. 7 ගනුදෙනු හා සිද්ධීන් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. වැරදි ප්‍රකාශය. ගිණුම් කරන ක්‍රියාවලිය යෙදවුම් වේ. ඔව් ගිණුම් කරන ක්‍රියාවලිය යෙදවුම්. බොහොම හරි. කළමනාකරන තීරණ මත යෙදවුම් වේ. අපි ඉස්සරහට යමු බලන්න. කළමනාකරන තීරණ මත යෙදවුම් වේ. කළමනාකරණයේ පාලනයෙන් තොරව හටගනී. කළමනාකරන පාලනයෙන් තොරව හටගනී. මුදලින් අගය කිරීමට හැකිය. ඒක හරි. බොහොම හරි. ගිණුම් කරන ක්‍රියාවලිය ආරම්භ වේ. එකක් ගන්න පුළුවන් නේද? ක්‍රියාවලිය ආරම්භය යෙදවුම් වෙන්නේ. එතකොට කලින් නොසින්දින් ගිණුම් කරන ක්‍රියාවලිය යෙදවුම් තමයි. ඒකට ගිණුම් කරන ක්‍රියාවලිය යෙදවුම් වේ. ඒක හරි. කළමනාකරන තීරණ මත යෙදවුම් වේ. කළමනාකරණයේ පාලනයෙන් තොරව හටගනී. කළමනාකරන පාලනයෙන් තොරව හටගනී. මුදලින් අගය කිරීමට හැකිය. එක හරි, පහ හරි, හතර හරි, කළමනාකරන පාලනයෙන් තොරව හටගන්න. අපි උදාහරණ වශයෙන් ගමු ව්‍යාපාරයේ තියෙන තොගයක් ගිනි ගත්තා. භාණ්ඩ තොගය ගිනි ගත්තා. භාණ්ඩ තොගය ගිනි ගත්තා. එතකොට කළමනාකරණය හිතලාගෙන තියන්නේ නැහැ නේ. හිතලාගෙන තියන්නේ නැහැ. සමහරක් වෙනවට ගිණුම් කරන යෙදවීමක්, කර්දනමක් හෝ සිද්ධියක් ඇති වෙන්න පුළුවන් පාලනයෙන් තොරව. එහෙම බැලුවොත් නේද? තොගය ගිනි ගත්තා තොගය ඒ ගිනි ගත්ත තොගයේ වටිනාකම ගණනය කරන්න පුළුවන්. අඩු වෙච්චරයි කියලා. නේද? සමහරක් ගිණුම් කරන යෙදෝ කළමනාකරණයේ පාලනය සිද්ධ වෙනවා කියලා කියන්න වෙනවා අපිට උඩ. එහෙන් බලන් ගියාම වඩාත් ගැළපෙන උත්තරේ 2. වඩාත් ගැළපෙන උත්තරේ 2. 2. අවසාන එක දවසේ අවසාන එක කණුදිනු හා සිද්ධීන් ගිණුම් කරන ක්‍රියාවලියට ඇතුළත් කිරීමෙන් ලබා ගන්න. ගිණුම් කරන ක්‍රියාවලියට ගිණුම් කරන යෙදවුම් ගණුදිනු හා සිද්ධිය ඇතුළත් කිරීමෙන් ලබා ගන්නේ මූල්‍ය ප්‍රකාශන යන්නේ ගිණුම් කරන යෙදවුම්ම වෙනදා ලාභ ගිණුමේ ශේෂ පත්‍රයේ ඉහත කිසිවක් නොවේ. උත්තරේ මොකද්ද? ඒ කියන්නේ මේ අහන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ අවුට්පුට් එක. දැන් යෙදවුම් වෙන්නේ මේවා. ක්‍රියාවලිය වෙන්නේ වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා සංනිවේදනය. නිමවුම මොකද්ද? යෙදවුම් ක්‍රියාවලියේ නිමවුම අවුට්පුට් එක. මොකද්ද? බලන්න අපි පළවෙනි පාඩමේ කතා කරා මොකද අවුට්පුට් එක වෙන්නේ? ආදායම් ප්‍රකාශනය, මූල්‍ය ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, කන්ද වෙනස් වීම ප්‍රකාශනය. මොකක්ද ඒවල කියන නම? මොකක්ද ඒවල කියන නම? මූල්‍ය ප්‍රකාශන. උත්තර 1. මූල්‍ය ප්‍රකාශන. හරි ළමයි අපි කතා කරා දිනුම් කරන සමීකරණ පාඩම අපි අවසන් කරා. අපිට දැන් තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. අපි ඉතින් ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. අපි ආපහු හම්බ වෙන අඟහරුවාදා
අඟහරුවාදා අපි හම්බ වෙනවා. සර් අවසානයකට එක නේද උත්තරේ? ඔව් එක මූල ප්‍රකාශන. අඟහරුවාදා රාත්‍රී 7ට අපි හම්බ වෙනවා. මේක පුනරීක්ෂණ පන්තිය. මම ජීවන්සට කියන්න හැමෝම සහභාගී වෙන්න. ජීවන්ස නෝට් එකක් දායි ඔයාලට. හරි මම හිතනවා පාඩම මොකටම පැහැදිලි වුණා කියලා. අද මේ පාඩමක මම කර ආකාරයටම ඔයාලට තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් වෙන මට්ටමට පාඩම් ප්‍රැක්ටිස් කරගන්න. ඒක තමයි වෙන්න ඕන දේ ඔයාලගේ. thank you very much ඔයාලා දෙයක් වගේ කාල සීමාවක් මන්ත්‍රී රන්දලේ හිටිය මට සහයෝගය දුන්නා. මම හිතනවා පාඩම් පැහැදිලි ඇති කියලා ඔයාලා අපි ඉස්සරහට මේ පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. පැහැදිලි නොවනම් තව පාඩම් කරන්න තව ස්ටඩි කරන්න ස්ටඩි කරලා බලන්න මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න බැලුවා නම් කලබල වෙන්න එපා. අපි තව කතා කරන තව ඉස්සරහට නිරන්තරයෙන් පන්ති රැඳිලා ඉන්න මන්දිර සහභාගී වෙන්න. තමන් වෙලාව බොහොම බලදායකව සැලසවන්න. පරිස්සමෙන් ඉන්න හැමෝටම බොහොම ස්තුතියි මට සහාය ලබා දුන්න පැය දෙකක් කාල සීමාවක්. දැන් හම්බෙමු අඟහරුවාදා. good night. thank you very much you all. Good night. Thank you. Hi, good night.